එහෙනම් පුතේ කුටුම්බ වලින් පස්සේ ඊළඟට ආර්ථිකයේ ඉන්න වැදගත්ම පාර්ශවයක් විදියට අද අපි කතා කරන්න යන්නේ ව්‍යාපාර කියන එක්කෙනා ගැන. කුටුම්බ කියන්නේ වැදගත් එක්කෙනෙක් තමයි. එයා ගාව තමයි සාධක තිබුණේ. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන දේවල් වල මූලිකම අයිතිකාරයා තමයි කුටුම්බය ඇතුලේ හිටියේ. එයාගේ සාධක ටික අරගෙන යනවා ව්‍යාපාර ගාවට. ගිහිල්ලා ව්‍යාපාරයට දාලා ඒක ඇතුලේ තමයි රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සිද්ධ වෙන්නේ. එහෙනම් ව්‍යාපාර වලට අපි ආර්ථිකයේ කුටුම්බ වලින් පස්සේ ඉන්න වැදගත්ම පාර්ශවයක් විදිහට සැලකනවා. එහෙනම් අද මාතෘකාව ව්‍යාපාර. ඊළඟ ටියුට් එකේ ඊළඟ පිටුවට යන්න 6 වෙනි පිටුවට අනුමාත්‍රිකාව දාලා තියෙනවා පුතේ ව්‍යාපාර කියලා. ඩේට් එක දාන්න. අද කවද්ද? ජනවාරි මාසේ 8 වෙනිදා. හරි. ජනවාරි 8 ටික දවසින් දවස ඔන්න 21 කට්ටියගේ එක්සෑම් එකට ලං වෙනවා. මේ පාර ඔයාලගේ එක්සෑම් ලියන්න ඉන්න අයලා කළා. ලබන මාසේ 7 වෙනිදාට එක්සෑම් ලියනවා. පෙබරවාරි 7 වෙනිදාට. එතකොට ජනවාරි 8 වෙනිදාද ඒගොල්ලන්ට කියන්නේ හැමදාම තව විභාගෙට දවස් කීයද? අද 8 වෙනිදා. ජනවාරි මාසේ පෙබරවාරි මාසේ 7 වෙනිදා එක්සෑම් තියෙනවා. 8 වෙනිදා කියන අද දවසක් නැහැ. ඊළඟ මාසේ 7 වෙනිදාට දවස් තියෙනවා 30ක්. එතකොට 7 වෙනිදා තමයි එක්සෑම් තියෙන්නේ. ඒ ඉඳන් 7 පාඩම් කරන්නත් බෑ. 6 වෙනිදා විදි පාඩම් කරන වැඩ ඉවර කරගන්න. එතකොට ඔයාලගේ අයියලා කළා අද මේ දවස් ටිකේ පාඩම් කරලා තව දවස් තියෙන්නේ 28ක් විතර. දවස් 28ක් 27ක් වගේ. ඒ දවස් 27 එයාලගේ වැඩ ටික සියල්ලම ඉවර කරලා භාගයට ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් ඔය වගේ මම එයාලටත් පටන් ගත්ත කාලේ ඉඳන් කිව්වා විභාගයට මෙහෙම කල් ලං වෙනවා. තව අවුරුදු 2යි. තව අවුරුද්දයි. ඊට පස්සේ තව මාස 6යි. තව මාස 3යි. ඊළඟට තව මාස 2යි. ඊළඟට දවස් වලට ගිහින් තව දවස් 50යි. තව දවස් 30යි. ඒ ලෙවල් එක්සෑම් එකට. මේ ඒ වගේ දවස් ගණන් කතා කරා. දවස් 30යි, දවස් 20යි මේවා ආවා. ඊට පස්සේ දවස් දැන් ඔන්න දවස් 27ක් විතර වෙලා තියෙනවා. දවස් 27ක් කියලා කියන්නේ හරි පොඩි කාලයක්. ඉතින් දවසකට පුතේ තියෙන්නේ දවස් පැය 24යි. පැය 24න් ඒ ලෙවල් කරනකොට අඩු ගානේ පැය 6ක් පැය 5ක් අතර ප්‍රමාණයක් නිදා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ විභාගේ ලං වෙලා ඉන්නවා. එතකොට පැය 5ක් විතර නිදා ගන්න ඕනේ අඩු. නැත්තම් පාඩම් කරන්නේ ඔළුවේ හිටින්නේ නැහැ. පැය 6ට වඩා වැඩියෙන් නිදාගත්තාම පැය 7ක් 8ක් නිදාගත්තා කියන්නේ මේ වැඩිපුර නිදිමත ගතිය වැඩි වෙලාව නාස්ති වෙලා බොරුවට. කියන්නේ පැය 6ක් නිදාගත්තාම හොඳටම ඇති. පැය 7ක් නිදා ගන්නවා කියන්නේ ඔයාලට පාඩම් කරන්න තියෙන වෙලාවෙන් වැඩිපුර පැයක් ඔයා බොරුවට නිදාගන්න. ඒ නිසා ඔය හැම කතන්දරයක්ම යාළුවට කියනවා. එහෙම කියලා දැන් ඔන්න විභාගයට ලෑස්ති කරනවා. ඔයාලටත් තව අවුරුදු 2කින් ඔය කතන්දර ටික ඕමම කියනවා. විභාගයට තව අවුරුදු 2යි. දෙකක්. ඒ කියන්නේ 2යි යන්නේ. එතකොට ලබන අවුරුද්ද නෙමෙයි ඊළඟ අවුරුද්ද. දෙසැම්බර් වෙද්දී එක්සෑම් තව අවුරුදු 2යි. එතකොට ඕක තව ටික කාලයක් ගිහිල්ලා ගියයි විභාගයට තව අවුරුදු 1යි මාසෙයි 2යි. අපි රිවිෂන් පටන් ගන්නවා. එහෙනම් තව මාස ගානකින් එක්සෑම්. එහෙනම් ලෑස්ති වෙන්න දැන් පාඩම් කරන්න නෝට් එකක් හොයාගෙන ලෑස්ති වෙන්න. මගේ අරිච්ච පාඩම් තියෙනවා නම් රෙකෝඩින් තියෙනවා අන්න බලන්න කිව්ලා නෝට් තියෙනවා නම් මගෙන් ඉල්ල ගන්න නැත්නම් යාළුවෙක්ගෙන් ඉල්ල ගන්න එහෙම කියලා කියනවා. ඒ වෙද්දි ලෑස්ති වෙලා තියෙනවා. දැන් මම ඔය ෂෝට් නෝට් ගහන්න කියන්නේ සාමාන්‍ය ෂෝට් නෝට් ගහන ඒවා ඒ සතිය ගහලා මට එවන්න කියන්නේ එතකොට වැඩ ඉවරයි. දැන් සමහර ළමයි ඉන්නවා 21 පන්ති වල මේ දැන් ෂෝට් නෝට් ගහන්න. දැන් ෂෝට් නෝට් ගහ ගන්න දෙයක් නැහැ. දැන් ෂෝට් නෝට් එක ගහපුවා කියලා පාඩම් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ෂෝට් නෝට් එක කියලා නිකන් අර පොතේ තියෙන නෝට් ලිව්වහම හරි. ඒක ලියන්න පාඩම් හිටවන්නේ. එහෙම ලියලා පාඩම් කරගන්නවා හැරෙන්නේ. පුතේ අමුතුවෙන් ආයි ෂෝට් නෝට් ගහලා ඒව පාඩම් කරලා එහෙම වෙලාවක් නැහැ. දැන් තියෙන්නේ අර අපි ගහපු. ඔයාලට මම අර මයින්ඩ් මැප් ගහන්න, ෂෝට් නෝට් ගහන්න කියන එක වටිනාකම. හරියටම ලබන අවුරුද්දේ මේ ඊළඟ අවුරුද්දේ මෙන්න මේ කාලෙ විදි තේරෙන්න ගන්නවා.
පාඩම් කරන්න තියෙනවා, පන්තිල වැඩ තියෙනවා, පේපර්ස් තියෙනවා කරන්න, පාඩම් ටික අමතක කරන්න බෑ. ආයේ දෙවෙනි පාර බලා ගන්න ගමන් ඉන්න ඕනේ. ඒ කියන්නේ මේ දවස්වල දෙවෙනි පාර බලනවා. දෙවෙනි පාර තුන්වෙනි පාර. පාඩම් ආයේ මතක් කරගන්න. පාස් පේපර්ස් ආයෙ කරන ගමන්. මොඩල් පේපර්ස්, පන්තිය කතා කරන මොඩල් පේපර්ස්, ඊට පස්සේ රිවිෂන් පේපර්ස් ඒවා ආයෙ බලනවා. වැරදිච්ච ඒවාට උත්තර හොයනවා. එහෙම ඉන්න ඕනේ මේ දවස්. එතකොට ආයෙ ෂෝට් නෝට් ගහන්න කාලයක් නැහැ. පාඩම් කරනවා කියන්න කියන් තියෙන්නේ. අර මයින්ඩ් මැප් ගහන්න කියලා දුන්නේ. ඒ මයින්ඩ් මැප් අතේ තියන් ඉන්න ඕනේ. ලබන අවුරුද්දේ මේ ඊළඟ අවුරුද්දේ මේ වෙද්දි. මයින්ඩ් මැප් අතේ තියාගෙන ඉන්න. මයින්ඩ් මැප් එක තමයි දවසට පාඩම් කරන්නේ. හැමදාම පාඩම් 12ට මයින්ඩ් මැප් 12ක්. 12ට වඩා වැඩි. පාඩම් 12ට එක පාඩම සමහරවිට දෙකට වගේ කඩාගෙන ගහන්න වෙයි. එතකොට පාඩම් 12ට මයින්ඩ් මැප් 15ක්. කොළ 15ක් අතේ තියෙනවා. දවසකට එක කොළයක් දෙකක් වගේ බලන්න. කොළ දෙකක් බැලුවගෙන පාඩම් දෙකක් ඉවරයි. එහෙම ඊට පස්සේ ආයේ මයින්ඩ් මැප් එකේ මොකක් හරි තේරෙන්නේ නැත්නම් තියෙනවනම් අන්න ෂෝට් නෝට් ටික අතේ තියෙනවා. ඒවා ආයේ පාඩම් බලන්න. පාස් පේපර්ස් ප්‍රශ්න වල වැරදුනේම තියෙනවා. ඔයාගේ උත්තර වැරදුනහම මේකට හරිය උත්තරයක් මම දෙනවා. ඒ උත්තර බලනවා. එහෙම කර කර මේ අහපව් ලෑස්ති වෙන්න කාලේ තමයි ඒ වෙද්දි තියෙන්නේ. ඒ වෙද්දි අහපව් නෝට් හොයන්නයි. ඒ වෙද්දි මේ මොකද්ද පාස් පේපර්ස් කරන්න පටන් ගන්නයි. ඒවට ලෑස්ති වෙන්න මම ඒකයි මේ දවස්වල දැන් ෂෝට් නෝට් ගහනවා වැඩ පටන් ගන්න කියලා. මොකද මේ දවස්වල ෂෝට් නෝට් ගියවුවාම අපි රිවිෂන් පටන් ගන්න කාලේ වෙනකොට ඔයාගේ අතේ ෂෝට් නෝට් ටික තියෙනවා. එතකොට අපි ආයෙ ගහන්නේ ෂෝට් නෝට් නෙවෙයි. එතකොට ප්‍රශ්න හදන. එතකොට අන්න එහෙම ප්‍රශ්න හදන වැඩ ටිකක්. ඒ වගේ වැඩ ටික කරද්දි මේ එක්සෑම් එකට ලෑස්ති කරන්න ඕන විදිහට ඔයාලව ලෑස්ති කරද්දි ඒ විදිහට යන්න. සමහර ළමයි හිටියා පන්තිවල වැඩ කරන්නේ මම කියනවා ෂෝට් නෝට් ගහන්න, මයින්ඩ් මැප් එක ගහන්න, පාඩමක් ඉවර වෙද්දී ඒකේ පාස් පේපර්ස් ටික කරන්න. අන්න එහෙම කියනවා. වැඩ ටිකක් කියනවා. පාස් පේපර්ස් ටිකක් දෙනවා. මේවා කරන්න. එහෙම දුන්නට කරන්නේ නැහැ. එහෙම ඉඳලා දැන් රත් වෙනවා විභාගෙ ළඟ වෙනවා. විභාගෙට මාසෙයි, විභාගෙට දවස් 30යි. එහෙම කියලා කියද්දි බය වෙනවා. එතකොට බය වෙලා වැඩක් නැහැ. බය වෙලා කරන්න දෙයක් නැහැ. අර කියන්නේ අර නහයට උඩින් වතුර ගියාට පස්සේ කරන්න දෙයක් නැහැ කියන්නේ. කොච්චර උඩට ගියත් කවන්නේ නැහැ කියන්නේ. ඒ හින්දා මේ අර තාම වතුර තියෙන්නේ කකුල් දෙකේ අර වලලු කරේ ගෑවෙන ගන්නට වතුර. මේ දවස්වල ඉඳලා ටික ටික පීනන්න පුරුදු වෙගෙන එන්නේ. එතකොට නහයෙන් උඩට වතුර ගියාට බය වෙන්න දෙයක් නැහැ. මැරෙන්නේ. හරි. එහෙනම් මේ වැඩ ටික කරන්න හරියට මේ ෂෝට් නෝට් ගහන ඒවා, පරණ පාඩම් අප බලා ගන්න ඒවා, වැරදි තියෙනවා නම් පාස් පේපර්ස් වල ප්‍රශ්න පොඩ්ඩක් බලන්න දැම්මම නෙවෙයි ඉස්සරහට. පන්තිය කරන ප්‍රශ්න වලට වැරදි තියෙනවා නම් කතා කරලා ඒවල හරි උත්තර අහගන්න. ටෙලිග්‍රෑම් ගෲප් එකට මම මේ සති දෙකේ තුනේ වගේ ප්‍රශ්න ටිකක් දැම්මේ නැහැ. හේතුව තමයි මේ අපි අර පාඩම කතා කරලා ඉවරයි. ඒ පාඩමේ ලොකුවට MCQ ප්‍රශ්න දාන්න දැන් ඔයාලට MCQ ප්‍රශ්න ගොඩක් දීලා තියෙන්නේ මම. ඊට වඩා තව දාන්න තියෙන ප්‍රශ්න හරි පොඩි දේවල්. ප්‍රශ්නයක් අහනවා. සෙනොරි 21 එක්සෑම් ඉවර වුණාම පාස් පේපර්ස් ගන්නද? ඔව්. මම අර පන්ති මුලක් කිව්වේ 21 එක්සෑම් එක ඉවර වුණාට පස්සේ ඉවර වෙලා පුතේ මේ පාර කට්ටිය එක්සෑම් ලියනවනේ. එයාලා ලියලා මාස 2ක් විතර ගියාට පස්සේ බුක් ෂොප් එකට ගිහිල්ලා නිකන් යන ගමන් අහලා බලන්න මේ A level පාස් පේපර්ස් තියෙනවද 20යි 21 පේපර් එක ඇටච් කරපු කියලා. එහෙම පේපර්ස් ගන්න. ඒ කියන්නේ 20යි 21 පේපර් එක ඇඩ් කරපු පාස් පේපර්ස් උත් තියෙනවා. මේ දවස්වල කඩබල් වල තියෙන්නේ 20යි 20 පේපර් එක දාපු එක විතරයි. සාමාන්‍යයෙන් 20යි 21 පේපර් එකේ එක්සෑම් කියලා ඒ කියන්නේ පෙබරවාරි සහ මාර්තු කියන මාස තමයි එක්සෑම් තියෙන්නේ. අප්‍රේල් මාසෙන් පස්සේ අලුත් අවුරුද්දෙන් පස්සේ පොත් කඩවල වල ඉන්න පොත් වලට ඕක එකතු කරලා ඉන්නේ. ඒ අප්‍රේල් මාසේ අලුත් අවුරුද්දෙන් පස්සේ පොඩ්ඩක් ඔය බුක් ෂොප් එකකට එහෙම ගිහිල්ලා අහලා බලන්න 21 පේපර් එක ඇටච් කරපු පාස් පේපර්ස් පොත් තියෙනවා කියලා. එතකොට අපිට මේ අමුතුවෙන් හොයන්න වෙන්නේ 20යි 22 පේපර් එක විතරයි. ඒතර 22 පේපර් එක ඒගොල්ලෝ ලිව්ව දවසට පස්සේ දවසේ මම වට දෙන්න. එතකොට ඒක අර පොතේ පිටිපස්සෙන් පිටුවට අමුණ ගන්න තියෙනවා. එහෙම කරන්න මේ 20 පාස් පේපර්ස් ගන්නවා නම් මම කිව්වේ දැම්මම අරන් තියාගන්න එපා කියලා. මොකද මේ දැම්මම ඕන නෑ බොරුවට මේ ගත්තට පස්සේ ඒකේ අන්තිම අවුරුදු දෙකේ පේපර්ස් නැති 2019 විතරක් වෙනකම් පාස් පේපර්ස් තියෙන පොතක් විතරයි වාගාව තියෙන්නේ. ඒ හින්දා මම කිව්වේ 21 කට්ටිය ලිව්වට පස්සේ පාස් පේපර්ස් ගන්න. අර ඒක ගන්න අරගෙන අප්‍රේල් මාසේ ගන්න. මොකද අප්‍රේල් මාස ඉවර වෙලානේ. ටිකක් අර මැයි ජූනි ජූලි වගේ වෙනකල් ඉන්න එපා.
මොකද මේ පොත් කඩවල පොත් ඉවර වෙනවා. ඇයි 22 ලියන ඔයාලගේ අක්කලා ඉන්නවනේ. අක්කලා අයියලා. ඒගොල්ලෝ පොත් හොයන්න ගන්න. පාස් පේපර්ස් පොත් හොයන්න යනවා කඩවල. එතකොට පාස් පේපර්ස් වල ඒවට ඉක්මනට ඉවර වෙනවා. එතකොට ඔයාට ගන්න පොත් නැතුව යනවා. ඒ හින්දා පොඩ්ඩක් මේ අප්‍රේල් ඉවර වෙද්දි වගේ පොත් ටික ගන්න. එතකොට 21 පේපර් එකත් ඒකට එකතු වෙලා තියෙනවා. හරි. එහෙනම් වැඩ ටික කරන් යන්න මේ විදිහට හොඳට ප්‍රශ්න තියෙනවා නම් කතා කරලා අහන්න. ටෙලිග්‍රෑම් ගෲප් එකට මම ප්‍රශ්න ටිකක් දැම්මේ නෑ මේ දවස් ටිකේ. මේ සතියේ උගන්වලා ලබන සතියේ ගියාම මම පොඩ්ඩක් ප්‍රශ්න ටිකක් දාන්නම්. මොකද අර අලුත් ටියුට් එකේ පාඩමේ හැඳින්වීමක් වගේ තිබ්බ හින්දා ඒ හරිය ලොකු MCQ ප්‍රශ්න හදන්න බෑ. සහ ගොඩක් MCQ ප්‍රශ්න ඇහෙන්නේ අඩුවෙන්. හදන්න අමාරුයි හරිය ප්‍රශ්න. ඒක අහන්න දෙයක් නෑ. ඒ හින්දා මේ දැම්මේ නෑ ප්‍රශ්න ටිකක්. ටෙලිග්‍රෑම් ගෲප් එකේ ටිකක් ඕන වෙන්නේ ඔය ඉස්සරහට යනකොට. අපි 3 වෙනි 4 වෙනි පාඩම් එහෙම යනකොට. ඒ කියන්නේ පාඩම් 4කම ප්‍රශ්න වාට දෙන්න පුළුවන්. තාම දෙන්න පුළුවන් පළවෙනි පාඩමේ ප්‍රශ්න විතරයි. ඒ හින්දා සීමිත ප්‍රශ්න ගණනක් තමයි හදන්න පුළුවන්. සතියකට ප්‍රශ්න 10ක් විතර. ඒ කියන්නේ ඒ දවස්වල මම දැම්මා 8ක් 10ක් වගේ සතියකට දැම්මා. දැන් ඒ හැම සතියෙම ප්‍රශ්න 10ක් වගේ දාන්න අමාරුයි. මොකද සති 5ක් කියලා කියන්නේ ප්‍රශ්න 50ක් නේ. ප්‍රශ්න 50ක් වගේ දාන්න අමාරුයි මේ වුණා. ඒ හින්දා. රයිට්. ඉස්සරහට ප්‍රශ්න ටික වැටි මම අප්ඩේට් එකක් දෙන්නම්. යම් පාඩමට ව්‍යාපාර. එහෙනම් පුතේ ව්‍යාපාර කියන්නේ ආර්ථිකයක් ඇතුළේ ඉන්න එක වැදගත් සාධකයක් කුටුම්බ වලින් පස්සේ. කුටුම්බ එයා ගාව තියෙන සාධක ටික භූමිය ශ්‍රමය ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වය අරගෙන යන ව්‍යාපාරය. ව්‍යවසායකයා කියන කෙනා ඉන්නේ කුටුම්බේ. එයා ගිහිල්ලා තමයි පුතේ ව්‍යාපාර පටන් ගන්නේ. එයාට ව්‍යාපාරයක් තනියෙන් පටන් ගන්න බෑ. එයා වෙන කුටුම්බ වලින් ඉල්ල ගන්නවා ශ්‍රමය ටිකක් එකතු කර ගන්නවා. ව්‍යාපාරිකයෙක් ව්‍යාපාරයක් පටන් ගන්නකොට තව කුටුම්බ වලට කියනවා අපි රස්සාවට කට්ටියව ගන්නවා කිව්වම වෙන කුටුම්බ වලින් කට්ටිය ආගාවට එනවා. අපිට ප්‍රාග්ධනය ඕනි කිව්වහම වෙන කුටුම්බ වල තියෙන ප්‍රාග්ධනය ආගාවට ගන්නවා. අපිට භූමියක් ඕනි කිව්වහම එයා වෙන කුටුම්බයක හරි එයාගේම කුටුම්බයේ හරි තියෙන භූමියක් එයා කුලියට ගන්නවා. එම් මොකක් හරි විදිහකට ව්‍යවසායකයා අර අනෙක් කුටුම්බ වල තියෙන නිෂ්පාදන සාධක එකතු කරගෙන ව්‍යාපාර කියන එකකට එනවා. එතන තමයි පුතේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙන්නේ. එහෙනම් BS කරන කට්ටිය එහෙම ව්‍යාපාරත් දෙන්නම කරන කට්ටිය මේ වෙනකොටත් දන්නවා ඇති ව්‍යාපාරයක් කියන නිර්වචනය. ඒ වගේම ඉතින් අපි ව්‍යාපාර වලට නිර්වචනයක් හදනවා. එකෝන් වලදීත් ඒ වගේම නිර්වචනයක්. පුතේ ව්‍යාපාරයෙන් සිද්ධ වෙන්නේ අපේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන එකනේ. අපේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන එක තමයි ව්‍යාපාරයක වැඩි. එයා කොහොමද වැඩි කරන්නේ? භාණ්ඩයක් හරි සේවාවක් හරි නිෂ්පාදනය කරනවා. භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම හරහා එහෙම නැත්නම් මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීමට අවශ්‍ය කරන භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන එක තමයි ව්‍යාපාරයක් කරන්නේ. හැබැයි මෙතන මෙහෙම දෙයක්. BS වලදී ව්‍යාපාර අධ්‍යයනයේදී ඔයා ඉගෙන ගන්න නිර්වචන ඇතුලේ මෙහෙම දෙයක් අන්තර්ගත වෙන්නේ නැති. ලාභ අරමුණින් හෝ ලාභ අරමුණින් තොරව කියන. ලාභ අරමුණින් හෝ ලාභ අරමුණින් තොරව. හැබැයි අපි පොඩ්ඩක් මෙතනදී මේ කතා කරනකොට ඒ නිර්වචන ඇතුළට අපි ගන්නවා ලාභ අරමුණින් තොරව කියන කැලල වැඩි දාන්නේ. මොකද ලාභ අරමුණින් තොරව කටයුතු කරන සමහර ව්‍යාපාර අර අපේ මේ ව්‍යාපාර ඒකක ටික බලන්න. මේ ව්‍යාපාර ඒකක ඇතුලේ ඔය රාජ්‍ය නොවන සංවිධාන, කම්කරු සමිති, කම්කරු සංවිධාන, රජයේ ඒ වගේ කතා කරන සමහර ඒකකයන් ඇතුලේ එයාලගේ අරමුණු වෙනවා. ලාභයක් අරමුණු කරගන්න නැතුව සමහර ව්‍යාපාර يعني ඒගොල්ලොත් ව්‍යාපාර තමයි. ලාභයක් අරමුණු කරගන්න නැතුව මිනිස්සුන්ට සේවා සපයන. භාණ්ඩ සපයන. ඔය රතුකුරු සංවිධානය වගේ දේවල්. පරිසර සංවිධාන වගේ දේවල්. රාජ්‍ය රෝණ සංවිධාන තියෙනවා. එයාලා ලාභ අපේක්ෂා කරන්නේ නැහැ. එයාලා මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා වෙනුවෙන් භාණ්ඩ හා සේවා දෙනවා. ලාභයක් අපේක්ෂා කරන්නේ නැතුව. ඒ වගේම රජේ ඔයාට ඉස්කෝලේ උගන්වනවා. ඉස්පිරිතාලෙට ගියාම බෙහෙත් ටික දෙනවා. එතනින් පුතේ එයාලා ලාභයක් අපේක්ෂා කරන්නේ.
මිනිස්සුන්ගේ අවශ්‍යතා හා වුණා ඉටු කරනවා. ලාභ අපේක්ෂාවකින් තොරව. එහෙනම් ඒ වගේ අවස්ථාවන් වලදී අපි අර ලාභ අපේක්ෂාවෙන් කියන වචනේ වැඩි පාවිච්චි කරන්නේ නැතුව අපි ව්‍යාපාරයක් කියන එකට ආර්ථිකමය නිර්වචනයක් දෙනවා. මිනිස්සුන්ගේ අපේ තියෙන ව්‍යාපාරයක් සිද්ධ කරන්නේ අපි ගාව තියෙන අවශ්‍යතා. අපිට මොනවා හරි ඕනේ. බඩගිනි අවශ්‍යතාවය. හරි මෙන්න බඩගිනි. එහෙනම් බඩගින්න කියන අවශ්‍යතාවය තෘප්තිමත් කරන්න අපිට මොනවද ඕනේ? ආහාර ඕනේ. මෙන්න කෑම ඕනේ. බඩගිනි කෑම ඕනේ. අපි කොහෙන්ද කෑම හොයාගන්නේ? අන්න කෑම හොයාගන්න අපිට යන්න සිද්ධ වෙනවා කඩේට. බඩගිනි කෑම හොයාගන්න යන්න සිද්ධ වෙනවා කඩේට. කඩේට ගියාම අපිට නිකන් කෑම දෙන්නේ නැහැ. එහෙනම් එයාලා අපිට ඒගොල්ලෝ කෑම හදලා ලාභයක් තියාගෙන අපිට විකුණනවා. ව්‍යාපාරය මෙන්න මේ කෑම හදනවා. හදලා අපිට විකුණනවා. අපි අපේ බඩගින්න කියන අවශ්‍යතාවය තෘප්තිමත් කරගන්න මේ භාණ්ඩය පරිභෝජනය කරනවා. එහෙනම් ඒගොල්ලෝ නිකන් නෙමෙයි අපිට කවන්නේ. එයාලා හදලා ලාභයක් තියාගෙන තමයි හදන්නේ. එහෙනම් අපි ඒගොල්ලන්ට කියනවා ලාභ අපේක්ෂාවෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන කට්ටිය කියලා. ලාභ අපේක්ෂාවෙන් භාණ්ඩ හා සේවා. ඒක භාණ්ඩයක්ම වෙන්න ඕනේ නැහැ පුතේ. සේවාවක් වෙන්නත් පුළුවන්. මොකද අවශ්‍යතා තෘප්තිමත් වෙන්නේ භාණ්ඩ වලින් විතරක් නෙමෙයි. දෙකෙන්ම භාණ්ඩ හා සේවා දෙකෙන්. එහෙනම් ව්‍යාපාරයක් කියලා කියන්නේ මිනිස්සුන්ගේ තියෙන අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා ලාභ අපේක්ෂාවෙන් භාණ්ඩ හෝ සේවා සපයන ආයතනවලට මිනිස්සුන්ගේ තියෙන අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කරවීම නැත්නම් සපුරාලීම සඳහා ලාභ අපේක්ෂාවෙන් භාණ්ඩ හා සේවා සපයන කට්ටියට කියනවා ව්‍යාපාරයක් කියලා. රයිට්. එහෙනම් පුතේ කතන්දරේ පැහැදිලි. අපි ලියාගමු නෝට් එකට යන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. ආයෙ පාරක් ඒක තේරුම් නැත්නම් ගැටලුවක් තියෙනවා නම් කතා කරලා අහන්න. ව්‍යාපාර කියන එක ලියමු. මිනිස් අවශ්‍යතා සහ වුවමනා. ව්‍යාපාර කියන එක ලියන්න. මිනිස් අවශ්‍යතා සහ වුවමනා. මිනිස් අවශ්‍යතා සහ වුවමනා. මිනිස් අවශ්‍යතා සහ වුවමනා. සපුරාලීමට මිනිස් අවශ්‍යතා සහ වුවමනා සපුරාලීමට මිනිස් අවශ්‍යතා සහ වුවමනා සපුරාලීමට කමාවක් දාලා ලාභ අපේක්ෂාවෙන් භාණ්ඩ හා සේවා
නිපදවන ආයතනයි නැත්නම් නිපදවන අංශයයි. නිපදවන අංශයයි. නිපදවන අංශයයි. භාණ්ඩ හා සේවා නිපදවන අංශයයි. අපේ තියෙන අවශ්‍යතා හා වමනා තෘප්තිමත් කරන්න භාණ්ඩ හා සේවා හදලා ලාභ අපේක්ෂාවෙන් මේවා විකුණන කට්ටිය. ලාභ අපේක්ෂාවෙන් හදන කට්ටිය. භාණ්ඩ හා සේවා නිපදවන අංශයයි. හරි. නිපදවන අංශයයි. ඊළඟට යම් නෝට් එකට බලන්න පුතේ. පොඩි විස්තරයක් දීලා තියෙනවා. කියවමු. ඒකේ කුටුම්බ යනු කියලා තියෙනවා. ඒක කුටුම්බ යනු නෙමෙයි. ඒක හදාගන්න පුතේ කුටුම්බ සතු කියලා. කුටුම්බ සතු කියලා ගන්න. යනු නෙමෙයි සතු කියලා. යනු වචන කපාගෙන සතු කියලා දාන්න. හරි. ඔන්න බලන්න ලස්සන කතාවක් කියනවා. හරි. ටිකක් තේරුම් ගන්න ගමන් ඔළුවට දාගන්න. කුටුම්බ සතු සාධක සේවා ලබාගෙන කමාවක් දාන්න. කුටුම්බ සතු සාධක සේවා ලබාගෙන කමාවක් දාන්න. මිනිස් අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ක්‍රියාත්මක වන ව්‍යාපාර අංශයේ ප්‍රධානතම අරමුණ ලාභ උපරිම කර ගැනීමයි. කුටුම්බ සතු සාධක සේවා ලබාගෙන. ඒ කියන්නේ කුටුම්බයේ තියෙන සාධක ටික ලබාගෙන. අපි ගාව තියෙන භූමිය ශ්‍රමය ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වයේ කියන සාධක ටික ලබාගෙන මිනිස්සුන්ගෙම අපේම අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ක්‍රියාත්මක වන ව්‍යාපාර අංශයේ ප්‍රධානතම අරමුණ ලාභ උපරිම කිරීමයි. ඉරක් ගහන්න පුතේ ව්‍යාපාර අංශයේ ප්‍රධානම අරමුණ ලාභ උපරිම කිරීමයි කියන්නේ. ඉරක් ගන්න ලාභ උපරිම කිරීම කියන එක ඉරක් ගහලා හයිලයිට් උත් කරගත්තට කමක් නැහැ. ඒකේ ලාභ උපරිම කර ගැනීමයි කියන වචනේ හයිලයිට් උත් කරගත්තට කමක් නැහැ. ව්‍යාපාර අංශයේ ප්‍රධානම අරමුණ ලාභ උපරිම කර ගැනීමයි. හරි. ඒ කියන්නේ අපි මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්නකොට පුතේ අපේ තියෙන ප්‍රධාන අරමුණ තමයි කවදා හරි ওই ව්‍යාපාරයේ ලාභ ලබන ව්‍යාපාරයක් කරගන්න එක. සාමාන්‍යයෙන් ඒක ව්‍යාපාරයක් පටන් ගන්නකොට ඒක වෙන වෙන අරමුණු යන්න පුළුවන්. නිකන් සමාජයේ සුබ සාධනයක් ඇති කරන එක. ඒ වගේ මේ වක්‍රාකාර අරමුණු ටිකක් තියෙන්න පුළුවන්. හැබැයි එයා යම් පිරිවැයක් දරලා භාණ්ඩයක් හදලා ඒ භාණ්ඩය ලාභ ප්‍රතිශතයක් තියාගෙන කොහේ හරි තැනක විකුණනවා කියලා කියන්නේ එයාගේ ප්‍රධානම අරමුණ ලාභය කියන. ඒක පරිභෝජනය කිරීම හරහා මොකක් හරි යාට ලාභයට එහා ගිය තෘප්තියක් ලැබෙනවා නම් ඒ ලාභයට එහා ගිය සමාජ සුබසාධනයක් ඒක හරහා සිද්ධ වෙනවා නම් ඒවා වෙන වෙන දේවල්. හැබැයි ප්‍රධානම අරමුණ වෙනවා යාළගේ ලාභය උපරිම කරගන්න එක. හරි. එහෙනම් ඊළඟට යන්න. මීට අමතරව ඊළඟ ඡේදයට මීට අමතරව වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම. හරි. ඉරක් ගහ ගන්නකො ඒ කැලේට විතරක්. ඒකට විතරක්. වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම. වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම. වෙළඳපොළ කොටස වැඩි වෙනවා කියලා කියන්නේ මෙහෙම එකක්. දැන් ව්‍යාපාරයේ ප්‍රධානම අරමුණ ලාභ උපරිම කරන එක තමයි. ඒකේ වෙළඳපොළේ කොටස වැඩි වෙනවා කරගන්නවා කියන්නේ. ඇයි පුතේ ඔයා දකින නිකන් ව්‍යාපාරයක්
කිව්වම දැන් ඔයාගේ ඔළුවට එක එක ව්‍යාපාරවල නම් එහෙම ඇවිල්ලා ලක්ෂ ගාණක් ව්‍යාපාර තියෙනවා ලංකාවේ. ඒ අතරින් ඔයාටත් දැන් ඔළුවේ ව්‍යාපාරයක් වහම විවිධ කුඩා පරිමාණ, මහා පරිමාණ, බහුජාතික සමාගම්, මේවත් වරදත් ව්‍යාපාර කියන જાති. ඒවා ඉකොන් වල ගියා දෙන්නේ නැහැ. BS වල ගියා දෙනවා. මේ වරදත් ව්‍යාපාර, බහුජාතික සමාගම්, මහා පරිමාණ ව්‍යාපාර, කුඩා පරිමාණ ව්‍යාපාර. ඔය එක එක જાති ඒවා. මොනවා හරි ව්‍යාපාර ගොඩාක් ඔයාගේ ඔළුවේ දැන් මැවෙලා නැහැ. ඔය ව්‍යාපාරවල ප්‍රධාන වරමුණ තමයි ලාභ ගන්න. ඒ ලාභ ගන්න ගමන් ඒගොල්ලෝ බලන්නකෝ යාළගේ වෙළඳ පොලේ ඇතුලේ එයාගේ කොටස, ඒ කියන්නේ වෙළඳ පොලේ එයාගේ මාකට් ෂෙයා එක කියලා කියනවා. ඒක වැඩි කරගන්න උත්සාහ කරනවා. ඒකට තමයි ඒගොල්ලෝ මේ ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම දාන්නේ. ඒකට දාන්නේ. ඇයි බිස්කට් පැකට් එකක් ඉදන්නකෝ. දැන් චොක්ලට් බිස්කට් නම් අර මන්චි එකේ චොක්ලට් බිස්කට් එකක් තියෙනවා. මෙලිබන් එකේ චොක්ලට් බිස්කට් එකක් තියෙනවා. මට මතකයේ දෙක විතරයි. දෙකක් තියෙනවානේ. එතකොට පුතේ දැන් මන්චි චොක්ලට් බිස්කට් එක ගහන්නේ ලාභ අරමුණෙන්. හරි ඒකටත් අපේ අවශ්‍යතාව වුණා සම්පූර්ණ වෙනවා ලාභ අරමුණෙන් ගහන්න. මෙලිබන් චොක්ලට් බිස්කට් එක ලාභ අරමුණෙන් ගහන්නේ. ඒගොල්ලොත් ලාභ ලබනවා. දෙකම ලාභයි. හැබැයි ඇයි මේ දෙන්න ඇඩ් දාන්නේ ටීවී එකේ? අර ඔයාලා ගෙවල් ගාව කඩේ බෝඩ් එකේ මං අර ගේ ගාව කඩේ උඩ ගහලා තියෙන බෝඩ් එක. මන්චි චොක්ලට් බිස්කට් එකේ බෝඩ් එකක් ගහලා යටින් කඩේ නම දාලා තියෙනවා. අර මොකක් හරි ස්ටෝස් හරි මොකක් හරි කියන එකට ලොකු මන්චි චොක්ලට් බිස්කට් එකේ බෝඩ් එකක් ගහලා නැත්නම් නෙස්ටා මෝල්ට් එකේ ලොකු බෝඩ් එකක් ගහලා කඩේ නමයි ඇඩ්‍රස් එක යටින් ගහලා ප්‍රචාරණේ ටීවී එක දානකොට හවස කාටුන් එක බලන ටීවී එක දැම්මම කාටුන් එක පටන් ගන්නකොට මන්චි චොක්ලට් බිස්කට් එකේ ඇඩ් එකක් යනවා කාටුන් එක මැද්දේදී ආයි මෙලිබන් එකේ ඇඩ් එකක් යනවා. ඇයි එහෙම වෙන්නේ? පුතේ ප්‍රචාරණය හරහා ඒ වගේ ක්‍රම අනුගමනය කරලා එයා හැම වෙලේම උත්සාහ කරනවා තමන්ගේ වෙළඳ පොලේ තියෙන කොටස වැඩි කරගන්න. එතකොට තමයි එයාගේ ලාභය වැඩි කරගන්න. ඒ නිසා එයා උත්සාහ කරනවා වෙළඳ පොල ඇතුලේ එයාගේ කොටස දවසින් දවස වැඩි කරගන්න. ඒකෙන්ද තමයි ඔය සමහර දවස් වලට පාරේ ප්‍රොමෝෂන් එහෙම තියෙන්නේ. ඔය දැකලා ඇති සමපෝෂ වලින්. ඊට පස්සේ කොත්තු මී එකෙන් ඒ වගේ දේවල් වලින් ඔය පාරේ ලොකු ට්‍රක් එකක් එහෙම ගෙනල්ලා නවත්තලා සින්දුවක් එහෙම දාලා ඔය පාරේ යන කට්ටියට මේ එන්න කියලා එයාලගෙන් නිකන් පොඩි තරගයක් වගේ එකක් තියලා ටැග්ගක් දීලා ඒ ටැග්ගත් එක්කම මේ සමපෝෂ පැකට් එකක් කොත්තුමි පැකට් එකක් වගේ එකක් දෙන්න ප්‍රොමෝෂන් කරනවා ඇඩ්වර්ටයිස්මන්ට් කරනවා ඒ හරහා වැඩිපුර මිනිස්සු එයාලා ගාවට ආකර්ෂණය කරගන්න හදනවා පාරිභෝගිකයෝ වැඩිපුර මොකක් හරි බිස්නස් එකක් ගාවට දුවනවා කියන්නේ ඒ වෙළඳ පොළ ඇතුලේ එයාගේ තියෙන කොටස වැඩි වෙනවා ව්‍යාපාරයේ අරමුණක් තමයි එයාගේ කොටස වැඩි කරගන්න. ඒකට තමයි ඔය ඇඩ්වර්ටයිස්මන්ට් ගහන්නේ, පෝස්ටර් ගහන්නේ, ඊට පස්සේ මේ ටීවී වල ඇඩ් දාන්නේ. ඔය හැමදේම ප්‍රචාරණය ආරම්භ කරගෙන වැඩ කරන්නේ. වෙළඳ පොලේ කොටස වැඩි කරගන්න. හරි. ඊළඟට. වෙළඳ පොළ කොටස වැඩි කර ගැනීම ඊළඟ කොටස වෙළඳ පොලේ ඒකාධිකාරී වීම. ඉරක් ගහන්න පුතේ වෙළඳ පොලේ ඒකාධිකාරී වීම. ඔය තනි ඉරක් නෙමෙයි යන්නේ. ඔය කරුණට වෙන වෙනම ඉරි ගහ ගන්න. වෙළඳ පොලේ ඒකාධිකාරී වීම. ඒ කියන්නේ අපි ඉස්සරහා පාඩමකදී කතා කරනවා. ඒකාධිකාරී කියන එක ටිකක් ලොකුවට කතා කරනවා. ඒකාධිකාරී ආයතනයක් කියන්නේ මොකක්ද? එයාගේ ලක්ෂණ මොනවාද? ඒවා ටිකක් ලොකුවට කතා කරනවා අපි ඉස්සරහා පස්වෙනි මේ හතරවෙනි පාඩමේදී. ඒ වුණාට මේ ඒකාධිකාරී වෙනවා කියලා කියන්නේ මෙහෙම. එයාට මොකක් හරි ව්‍යාපාරයකට ඒ ව්‍යාපාරයේ විතරයි නම් වෙළඳ පොළ ඇතුලේ ඉන්නේ. මොකක් හරි ව්‍යාපාරයකට පුළුවන් වෙනවා පාරිභෝගිකයාගේ ඒ යම්කිසි අවශ්‍යතාවයක් සපුරන්න වෙළඳ පොළේ ඉන්න one and only එකම එක්කෙනා වෙන්නේ එයා විතරයි. එතකොට පුතේ නිකන් හිතලා බලන්න ඔයාගේ බිස්නස් එකක් තියෙනවා. ඒ බිස්නස් එක අරමුණ ලාභය තමයි. ඒ ඔයා ඒ බිස්නස් එක කරා මිනිහෙක්ගේ අවශ්‍යතාවයක් වුවමනාවක් තෘප්තිමත් කරනවා. ඔයාගේ බිස්නස් එකේ විශේෂත්වයක් එනවා දවසක. ඔයා වෙළඳ පොළ ඇතුලේ ඒ භාණ්ඩේ සපයන එකම එක්කිනා ඔයා විතරක් වෙන දවස. එහෙම වුණොත් එහෙම අන්න ව්‍යාපාරයේ තියෙන තව අරමුණක් වෙළඳ පොළේ ඒකාධිකාරීත්වයක් ඇති කරගන්න එක. ඔය උදාහරණයක් විදිහට මාමයිට් වගේ කම්පැනි
සමහර අය ඉතින් මාමයිට් කන කට්ටිය, සමහර කට්ටිය මාමයිට් කප්පිරිය කට්ටිය ඇති. කොහොමරි ඔය මාමයිට් කියන එක ඒ කියන්නේ ඒ ලෝකේ මාමයිට් කියන කම්පැනි එකේ ඒ මාමයිට් කියන ප්‍රොඩක්ට් එකේ ඒ රහට හරියන ඒ රහට ගහන්න පුළුවන් වෙන කිසිම ප්‍රොඩක්ට් එකක් ඒ රහම හම්බෙන වෙන කිසිම ප්‍රොඩක්ට් එකක් හැදිලා නැහැ. මාමයිට් කියන භාණ්ඩයට ආදේශය කරන්න පුළුවන් තව භාණ්ඩයක් නේ. මාමයිට් එකේ රහ ගන්න පුළුවන් මාමයිට් එකකින්ම විතරයි. එහෙනම් එයා මේ මාමයිට් කියන අවශ්‍යතාවය වෙනුවෙන් මිනිහෙක් ඉන්නවනම් ඒ මාමයිට් එකක් ගන්න පුළුවන් මාමයිට් කාලා විතරමයි. මාමයිට් කියන එක හැර ඒකට ආදේශන භාණ්ඩයක් ලෝකේ කොහෙවත්. අන්න පුතේ ඒකාධිකාරීත්වයක් හදාගෙන තියෙනවා. ලංකාව තුළ තියෙන තවත් සමහර ඒකාධිකාරීත්ව තමයි ඔය මේ රාජ්‍ය ආයතන වල සමහරලා දුම්රිය දෙපාර්තමේන්තුව වගේ අපිට කෝච්චිය කියන්න දැන් රජයේ තියෙන දුම්රිය දෙපාර්තමේන්තුව ඇරුණාම වෙන කිසිම ඔප්ෂන් එකක් නැහැ. හැබැයි බස් එක කියන්නේ CTB බස් එකක් නැත්නම් එහෙම ඊට පිටිපස්සෙන් එන ප්‍රයිවට් බස් එක නගින්න පුළුවන්. හැබැයි කෝච්චි වලට CTB කෝච්චියක් නැත්නම් CTB මොකද්ද? CTB වගේ එහෙම රජයෙන් දුවන කෝච්චියක් නැත්නම් ඊට පිටිපස්සෙන් එන ප්‍රයිවට් කෝච්චියක් නැහැ. එකම එක තමයි තියෙන්නේ රජයේ තමයි. රජයේ අද කෝච්චි ස්ට්‍රයික් කියලා කිව්වොත් එහෙම ස්ට්‍රයික්ම තමයි. වෙන ඔප්ෂන් එකක් නැහැ. හැබැයි දවසක කිව්වොත් එහෙම රජයේ තියෙන ළංගම බස් වැඩ කරන්නේ නැහැ. අපිට ගානක්වත් නැහැ. ඇයි ප්‍රයිවට් එක ඕන තරම් යනවා? ළංගම බස් වල නැත්නම් හරි කමක් නැහැ. ගෙදරටලා ඉන්න අපි යනවා ප්‍රයිවට් බස් එකේ. ඒකාධිකාරීත්වයක් හදුනා. වෙළඳ පොලේ වැඩි බලයක් අපිට හම්බ. සම්පූර්ණ වෙළඳ පොළ බලයම අපිට හම්බ වෙනවා. ව්‍යාපාරයක. එහෙනම් ව්‍යාපාරයක තියෙන තවත් අරමුණක් තමයි වෙළඳ පොළක් ඇතුලේ ඒකාධිකාරී වෙන එක. අනිත් එක ඊළඟ පුතේ සේවක සුබ සාධනය ඇති කිරීම. සේවක සුබ සාධනය ඇති කිරීම. ඉලක්ක ගන්න සේවක සුබ සාධනය ඇති කිරීම. මොකද්ද පුතේ සේවක සුබ සාධනය කියලා කියන්නේ? ඔයා දැකලා තියෙනවද? සමහරලාට මම දැකලා තියෙනවා ඔය ටීවී එකේ ඉස්සර ගියා ඔය සිරසෙම. සිරස channel එකේම ගියා මතක ඇති. නම් මතක විදිහට යාගේ මංජුල. එහෙම කියලා මිනිසුත් එක්ක පොඩ්ඩක් එකට ඉන්න ප්‍රසිද්ධ නිවේදකයෙක් හිටියා. එයා මේ ළඟදි මහාන වුණා. පොඩ්ඩක් මතක ඇති ටිකක් අර සුදු කියන්නේ තලෙලු. පොඩ්ඩක් මහත ලන්ච් ටයිම් නිවුස් ඔක හරි එහෙම ප්‍රෝග්‍රෑම් එකක් කරපු කෙනෙක්. එයා ළඟදි මහාන වෙලා ඉතියි. ඒ ප්‍රෝග්‍රෑම් එකේ මට එහෙම ඔය දවල් ටීවී එකේම දැක්කම මට සාමාන්‍යයෙන් 11 ඉඳන් 1 වෙනකන් දුව. නැත්නම් 12 ඉඳන් 1 වෙනකන් වගේ ටයිම් එක. ඒ වගේ වෙලාවට ගියා මට මතකයි සිරසේ ගියේ. අර එක ගාමන්ට් වලට එහෙම ගිහිල්ලා ඒ ගාමන්ට් එකේ ඉන්න සේවකයොත් එක්ක කතා කරනවා. එයාත් එක්ක නිකන් අර සින්දු කියන්න, රඟපාන්න එහෙම මොකක් හරි ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ක්‍රියාත්මක වෙනවා. එහෙම දේවල් හදනවා. ඊට පස්සේ මේ ඒ වගේ නැත්නම් ව්‍යාපාර ඇතුලේ එයාලගේ සේවකයන්ගේ සුබ සාධනයක් ඇති කරනවා. සමහර ලාවට දැකලා ඇති මේ ඔය Facebook එකේ යනකොට ඊට පස්සේ YouTube එකේ එහෙම යනකොට ඔය Brandix, Mars, Simline ඊට පස්සේ ඔය වගේ ලංකාවේ ප්‍රසිද්ධ ඇඟලුම් කර්මාන්ත ඉන්න ව්‍යාපාර තියෙනවා. ඒගොල්ලෝගේ එහෙම එක එක ඇඩ් එහෙම දාලා දෙනවා අපේ හොඳම සේවක මඩුල්ලක් ඉන්නවා අපිට. අපි සේවක ගැන බලනවා. අපි සේවකයන්ට මෙච්චරක පඩියක් දෙනවා. ඉන්ෂුරන්ස් එකකුත් දෙනවා. ප්‍රවාහනයක් දෙනවා. දවල්ට රැට කන්න දේවලුත් උදේට දවල්ට රැට වේල් තුනටම කණ්ඩක් දෙනවා. බෝනස් එකකුත් දෙනවා. OTත් ගෙවනවා. රුපියල් 35000ක් විතර අවම වැටුපුත් ගෙවනවා. අන්න එහෙම කියලා මේ සේවකයන්ගේ සුබ සාධනය ඉදිරිපත් කරනවා. සමහර ව්‍යාපාර එයාලගේ සේවක සුබ සාධනය ඇති කරවීම අරමුණු කරගෙන ඉන්නවා. මොකද ඇත්තනේ ඔයාගේ ව්‍යාපාරයක් තියෙනවා. ඔයාගේ ව්‍යාපාරේ සේවකයෝ ටිකක් ඉන්නවා. පුතාගේ ව්‍යාපාරේ ඉන්න සේවකයන්ගේ සුබ සාධනය ඒ මිනිස්සුන්ට ව්‍යාපාරයේ තියෙන ඇල්ම වැඩි කරවන්න හේතුවක්. ව්‍යාපාරේ හරියට පඩි ගෙවනවා නම්, හොඳට බෝනස් ගෙවනවා නම්, ඉන්ෂුරන්ස් එකක් එහෙම දීලා තියෙනවා නම්, ට්‍රාන්ස්පෝර්ට් එකක් හම්බ වෙනවා නම්, උදේට දවල්ට රැයට කෑම ටික හම්බ වෙනවා නම්, එතන හොඳ ආරක්ෂාවක් තියෙනවා නම්, ඒක ඇතුලේ හොඳ මේ අර සමහර වෙලාවට සමහර ඒවල තියෙනවා නිකන් වැඩ කරන්න නැති වෙලාවට නිකන් ඉන්න පුළුවන් අර ෆ්‍රී ටයිම් එකේ ඉන්න පුළුවන් වෙලාවක්. ඒ වෙලාවක ඒ ඒරියා එකක් තියෙනවා නම් එයාලට වැඩ කරන්න ආස හිතෙන පරිසරයක් තියෙනවා නම් ඒ වගේ දේවල් තියෙනවා නම් සේවකයෝ හරි කැමති වැඩ කරන්න. ඒ වගේම එයාලගේ උපරිම හැකියාවේ මිනිස්සු වැඩ කරනවා. එහෙනම්
සේවකයන්ගේ සුබ සාධනයක් ඇති කරනවා කියන්නේ ව්‍යාපාරයේ සම්බන්ධයෙන් මිනිසුන්ගේ තියෙන ඇල්ම වැඩි වෙනවා. සාමාන්‍ය ප්‍රසිද්ධ දෙයක් තමයි ඔය ලංකාවේ ප්‍රසිද්ධ අර මං කිව්ව ඇඟලුම් කර්මාන්ත විදින ආයතන තියෙන බ්‍රැන්ඩික්ස්, සිම්ලයින්, මාස් ඔය වගේ ව්‍යාපාර. ඒ ව්‍යාපාරයක ජොබ් එකක් තියෙනවා කියලා කියන්නේ නිකන් හොඳයි. සැලරි එක හොඳයි. ට්‍රාන්ස්පෝර්ට් තියෙනවා. දකින්න ඇතින්නේ උදේ පාන්දරටයි හවස 5ට 6ට විතරයි. ඔය ඒ වගේ බ්‍රැන්ඩික්ස් එකක් මාස් එකක් එහෙම තියෙන පැත්තක ඒ ගාමන්ට් එකේ ඉඳලා වටේ තියෙන හැම ප්‍රධාන නගරයකටම ට්‍රාන්ස්පෝර්ට් එකක් යනවා. බස් දෙක තුනක් යනවා. බස් දෙක තුනට වැඩි. සමහරට බස් 40ක් 50ක් විතර යනවා. ඒ වගේ මේ හොඳ පහසුකම් තියෙන. ඒ වගේ ආයතනයක සේවයට යනවා කියලා කියන්නේ හොඳ දෙයක්. හොඳ වැටුපක්. අන්න ඒ වගේ දේවල් මිනිසුන්ගේ හිතේ පැලවෙලා තියෙන දේවල්. ඇයි ඒව පැල කරවන්නේ? ඇයි ඒ වගේ අදහස් ඇති කරවන්නේ? අන්න එයාගේ සේවක අවශ්‍යතාවයක් ආවම එයාට සේවකයෝ ඕන වුණාම අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් නැහැ. අන්න බ්‍රැන්ඩෙක්ස් එකට කට්ටියව සේවයට ගන්නවා. අන්න මාස් එකට කට්ටියව සේවයට ගන්නවා. අන්න සිම් ලයින් එකට කට්ටියව වැඩට ගන්නවා කිව්ව ගමන් මිනිස්සු දුවගෙන එන්නේ. මිනිසුන්ගේ තියෙන හොඳ ප්‍රතිචාරයක්. ඒ ව්‍යාපාර ගැන මිනිසුන්ගේ හිතේ යහපත් අදහසක් ඇති වෙලා. අන්න ඒ හින්දා ඒ හරහා පුළුවන් ව්‍යාපාරය කීර්තිමත් ව්‍යාපාරයක් බවට පත් කරවන්න, වැඩිපුර ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කරගන්න. එහෙම නැත්නම් අඩු පිරිවැයක් ළඟා කරගන්න ව්‍යාපාරයක් බවට පත් කරගන්න. ඉතින් ඒ වගේ දේවල් ව්‍යාපාරවල අනිකුත් අරමුණු බවට පත් වෙනවා. රයිට්. සුබ සාධනයක් ඇති කිරීම වැනි වෙනත් අරමුණුද ඔවුන් සතු වේ. රයිට්. අපි තව වෙන අරමුණක් දාගමුද? නිකන් වරහණක් ඇතුලේ දාන්නකො. කීර්තිනාමය වැඩි කර ගැනීම කියලා. ඔය වෙනත් අරමුණුද ඔවුන් සතු වේ කියලා පොඩි ස්ථානක් තියෙනවනේ. ඊට පස්සේ ඊළඟ අනුමාත්‍රකාව තියෙනවා. ඔය අතරමැද්දේ තව එක අරමුණක් තියෙනවා. ඒකත් දාගමු. කීර්තිනාමය වැඩි කර ගැනීම. කීර්තිනාමය වැඩි කර ගැනීම. තවත් එක වෙනත් අරමුණක්. හරිද? වෙළඳපොළ ඒකාධිකාරීත්වය, වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම, සුබ සාධනය, ඒ වගේම තව අරමුණක් තමයි කීර්තිනාමය වැඩි කර ගැනීම. කීර්තිනාමය වැඩි කර ගැනීම. තවත් අරමුණක් කීර්තිනාමය වැඩි කර ගැනීම. හරි. කීර්තිනාමය කියන්නේ එහෙම දෙයකට තමයි. ව්‍යාපාර ගැන හොඳ කීර්තිනාමයක් තියෙනවා. කීර්තිනාමය වැඩි කර ගැනීම. වෙළඳපොළක් ඇතුලේ තමන්ගේ කීර්තිනාමය වැඩි වෙන්න තමයි සමහර වෙලාවට ඒ ව්‍යාපාරය සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වෙනවා. සමහර කෑම මේවත් තියෙනවා. ඔය බීම වර්ග, කෑම වර්ග එහෙමත් තියෙනවා. ඒ වලටත් ආවේනික කීර්තිනාමයක්. සමහර කෑම කඩවල එන්නේ ඒ ටවුන් එකේ තියෙන රහම කෑම එක තියෙන එකයි. රයිස් එකක් ගත්තාම කඩේ තියෙනවා රයිස් දාන කඩවල 4ක් 5ක් විතර. හැබැයි එක කඩයක් තියෙනවා. එකක් හොඳ කීර්තිනාමයක්. පිරිසිදුයි, කෑම එක රහයි. එහෙම කියලා කෙනෙක් ඉන්නවා. මේ උඟ හරි දැන් ඉස්කෝලයක් ගත්තාමත් එහෙම. ඉස්කෝල වලත් තියෙනවා. ඉස්කෝල ටවුන් එකේ ඉස්කෝල 4ක් 5ක් විතර ඇති. හැබැයි ඒ අතරින් හොඳට උගන්වනවා. හොඳට ස්පෝර්ට්ස් වලට දැනක් තියෙනවා. ළමයිට ඉගෙනීම පැත්තෙන් හොඳයි. ඒ වගේ දේවල් වලට හොඳ කීර්තිනාමයක් හැදෙනවා. අන්න කීර්තිනාමය කියන්නේ ව්‍යාපාරයක සාර්ථකත්වය පෙන්වන්න. සහ ඒක අනාගතයේදී ව්‍යාපාරයේ ලාභ වර්ධනයටත් බලපාන. විවිධ හේතුන් මත කීර්තිනාමය ඇති කරගන්න පුළුවන්. කීර්තිනාමයට අපි වටිනාකමක් හිමත් ගණනය කරනවා. ඔයාලා accounting වලදී එහෙම ඉගෙන ගනි. ඉස්සරහට ව්‍යාපාරයේ කීර්තිනාමය කියලත් accounting වලට දායි. BS වල කතා කරන එක පාඩමක් තමයි කීර්තිනාමය කියන්නේ. right. එහෙනම් පුතේ ඊළඟට අනුමාත්‍රකාව තියෙනවා ව්‍යාපාරයක් ගනු ලබන තීරණ පහත ආකාර වේ. ව්‍යාපාරයක් ගනු ලබන තීරණ පහත ආකාර වේ. මතක ඇති ගිය සතිය අවසානයේට කතා කරා කුටුම්බයක් ගන්න තීරණ. ඒ වගේම අද කතා කරනවා ව්‍යාපාරයක් ගන්න තීරණ. එහෙනම් පුතේ මෙන්න මේවා. හරි. දැන්ම ලියන්න එපා මම ලියන්න වෙලාව දෙනවනේ. එහෙනම් මේ බලා ගන්න බෝඩ් එක. හරිද? මතකද ගිය සතියේ කතා කරා කුටුම්බයක් ගන්න තීරණවල එක වැදගත් එකක් කියලා කිව්වා කුටුම්බය ගාව තමයි
භාණ්ඩවල සේවාවල නිෂ්පාදනයට අවශ්‍ය වෙන සාධක හිමිකාරීත්වය කියන. ඒ කියන්නේ මේ කුටුම්බය. මෙන්න මේ ගේ ඇතුලේ තමයි පුතේ භූමිය තිබ්බේ. ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය. මෙන්න මේගොල්ලෝ හිටියේ කුටුම්බය තුල. එකම වහලක් යට ඉන්න කට්ටියත් එක තමයි මේවා හිටියේ. ඒ කුටුම්බයේ තිබ්බ සාධක ටික ව්‍යාපාරයට ඕන. ව්‍යාපාරය තමයි භාණ්ඩයක් හරි සේවාවක් හරි හැදුවේ. එයාට භාණ්ඩ හා සේවා හදන්න මෙන්න මේ සාධක ඕනේ. ඉතින් හැමදාම උදේට මිනිස්සු ශ්‍රමය අරගෙන ව්‍යවසායකත්වය අරගෙන අන්න ව්‍යාපාර වලට යනවා. ගිහිල්ලා රැකියාවන් කරලා වැඩ කරලා හවසට ගෙදර එනවා. ඒකට අපි කිව්වා සාධක සැපයුම කියලා. මෙන්න සාධක සැපයුම. ඒ දේවල් සපයනවාද කියලා තීරණය කරේ කුටුම්බ. මතකයි ගිය සතිය ඕනනම් බලන්න පෙන්නලා. ගිය සතිය කතා කරපු කලින් පිටුවේ අවසානයේ තියෙනවා සාධක සැපයුම කියලා. මේ තියෙන සාධක ටික සපයන එක තීරණය කරේ. එහෙනම් මෙන්න සාධක සැපයුමක් තීරණය වුණා. සාධක සැපයුම. ඒක කරේ කවුද? ඒක තීරණය කරේ කුටුම්බ. කුටුම්බ තමයි තීරණය කරේ. හරියට මේ වගේ. මේ මං කියන එකේම අනිත් පැත්ත. කුටුම්බ වල ඉන්න මිනිස්සුන්ට අවශ්‍යතාව හා උවමන ඇති වෙනවනේ පුතේ. අපිට අවශ්‍යතාව උවමන ඇති වෙනවා. අපිට ඒව සපුරා ගන්න නම් භාණ්ඩ හා සේවා ඕනේ. එහෙනම් මේ වෙළඳපොළ ඇතුලේ අපි නේද භාණ්ඩ හා සේවා ඉල්ලුම් කරන්නේ. අපිට තමයි භාණ්ඩ හා සේවා ඕනේ. අපි ඒ නිසා ඉල්ලුම් කරනවා. භාණ්ඩ හා සේවා ඉල්ලුම හැදින්නේ අපේ. ඒ වගේම භාණ්ඩ හා සේවා තියෙන්නේ කාගාවද? ඒවා තියෙන්නේ මේ ව්‍යාපාරකයා. මොකද එයා තමයි ලාභ අරමින් භාණ්ඩ හා සේවා හදන්නේ. එහෙනම් භාණ්ඩ හා සේවා සපයන්නේ කවුද? ව්‍යාපාර. භාණ්ඩ හා සේවා සැපයුම තීරණය කරේ ව්‍යාපාර. අපි ඉල්ලුවා අපිට භාණ්ඩ හා සේවා ඕනි. අපේ අවශ්‍යතාව තෘප්තිමත් කරගන්න අපිට භාණ්ඩ හා සේවා දෙන්න. අන්න භාණ්ඩ හා සේවා ඉල්ලුමක් හැදුවා. ඒවා තියාගෙන හිටියේ කවුද? ව්‍යාපාර. ඒ නිසා ව්‍යාපාර භාණ්ඩ හා සේවා සැපයුවා. එහෙනම් සැපයුම තීරණය කරේ ව්‍යාපාර. ඕකෙම අනිත් පැත්ත තමයි මෙතන උනේ. සාධක ඕන වුණා ව්‍යාපාරවල. එයා කිව්වා අපිට භාණ්ඩ හා සේවා හදන්න ඕනේ. බලන්න මේ ආර්ථිකය කොච්චර ලස්සන චක්‍රයක්ද යන්නේ කියලා. අපිට භාණ්ඩ හා සේවා හදන්න ඕනේ. මොකද මිනිස්සු අර භාණ්ඩ හා සේවා ඉල්ලනවා. ඉතින් අපි ඒවා හදන්න ඕනේ. හදන්න අපිට සාධක ඕනේ. ඒ සාධක දෙන්න කියලා ව්‍යාපාර මෙයාගෙන් ඉල්ලනවා. එහෙනම් ව්‍යාපාරමේ මෙන්න ව්‍යාපාරය සාධක ඉල්ලුමක් ඇති කරනවා. සාධක ඉල්ලුම ඇති කරනවා. ව්‍යාපාර ටික අපේ සාධක ඉල්ල ගන්න. අපෙන් සාධක ඉල්ලන දෙන්න. අපි සාධක ටික දෙනවා. ඒකට කියනවා සාධක සැපයුම. අපෙන් සාධක ඉල්ලනවා. ඒකට කියන්නේ සාධක ඉල්ලුම. එහෙනම් සාධක ඉල්ලුම ඇති කරවන්නේ ව්‍යාපාර. ඒ සාධක සැපයුම තීරණය කරන්නේ කුටුම්බ. ඒ සාධක ටික දාලා මෙයා භාණ්ඩ හදනවා. භාණ්ඩ හදනවා දකින්නකොට ව්‍යාපාර කුටුම්බය කියනවා අපිට අවශ්‍යතාවයක් තියෙනවා. ඔය හදන භාණ්ඩ ටික අපිට හපවු දෙන්න. අන්න අනිත් පැත්තට ඔය වැඩේ වෙනවා. කුටුම්බය භාණ්ඩ ඉල්ලුමක් ඇති කරනවා. කුටුම්බේ දැන් භාණ්ඩ ඉල්ලනවා. අපිට භාණ්ඩ දෙන්න. අපිට භාණ්ඩ ඕනේ. කුටුම්බේ භාණ්ඩ ඉල්ලනවා. භාණ්ඩ දෙන්න. අනිත් පැත්තට. භාණ්ඩ දෙන්න අපිට ඕනේ. කුටුම්බේ භාණ්ඩ ඉල්ලනකොට ව්‍යාපාර තමයි දැන් ඉන්න ලොක්කා. ව්‍යාපාර සාධක ටික අරගෙන ඕවා කලවම් කරලා අඹරලා චප්ප කරලා භාණ්ඩයක් හදනවා.
හදලා ව්‍යාපාර කියනවා. හරි. ඔයාට භාණ්ඩ ඕනේනේ. මෙන්න අපි ගාව භාණ්ඩ තියෙනවා. සල්ලි දීලා ගන්න. එහෙනම් භාණ්ඩ සැපයුම තීරණය කරා ව්‍යාපාර. භාණ්ඩ සැපයුම තීරණය කරා ව්‍යාපාර. මෙන්න ව්‍යාපාර භාණ්ඩ සැපයුම තීරණය කරනවා. එහෙනම් පුතේ ගිය සතිය අපි කතා කරා භාණ්ඩ හා සේවා ඉල්ලුම තීරණය කරේ කුටුම්බ. ඒ වගේම සාධක සැපයුම තීරණය කරේ කුටුම්බ. එහෙනම් අද අපි ඉගෙන ගන්නවා සාධක ඉල්ලුම තීරණය කරන්නේ ව්‍යාපාර. ඒ වගේම භාණ්ඩ හා සේවා සැපයුම තීරණය කරන්නේ ව්‍යාපාර. උදාහරණයක් මේ ඊයේ පෙරේදා පිටිවල එහෙම ගණන් වැඩි වුණා නේද? පිටි ගණන් වැඩි කියලා නිවුස් එකේ එන දවසට ඔය YouTube එකෙන් බලන්න පුළුවන්. පරණ නිවුස් බලන්න. පිටි ගණන් වැඩි වුණා ඊයේ පෙරේදා. පිටි ගණන් වැඩි වෙන්න කලින් දවසේ ටීවී එකේ නිවුස් යනවා. ඔය කඩවල් වල තොග වෙලෙන්දෝ කියනවා පිටි නෑ. ලංකාවට පිටි ඇවිල්ලා නෑ. ලංකාවේ පිටි ගෙන්නන ප්‍රධාන ආයතන දෙකක් තියෙනවා. ඒ ආයතන දෙකකින් කියනවලු පිටි නෑ කියලා. අන්න කඩවල් වල විකුණන්න පිටි නෑ. ව්‍යාපාර තීරණය කරනවා සැපයුම අඩු කරන්න. අන්න භාණ්ඩ හා සේවා සැපයුම අඩු කරා. ව්‍යාපාර කියනවා පිටි දෙන්නේ නෑ. පිටි නැහැ අපි ගාව. සැපයුම තීරණය කරනවා. එහෙනම් භාණ්ඩ හා සේවා සැපයුම තීරණය කරන්න පුළුවන් ව්‍යාපාරවලට. කුටුම්බ යම් අවස්ථාවක වෙළඳ පොලේ ඉන්න වැදගත් කෙනෙක් වුණා. උනේ කොහොමද? එයාගේ තියෙන අවශ්‍යතාවය ඇති වුණොත් තමයි ඉල්ලුම ඇති වෙන්නේ. ඉල්ලුමක් තිබ්බොත් තමයි භාණ්ඩ හදලා වැඩක් තියෙන්නේ. ලංකාවේ ඉන්න මිනිස්සු කිරිපිටි කියන භාණ්ඩයට ඉල්ලුමක් ඇති කරේ නැත්තම් කවදාවත් කඩේක කිරිපිටි විකුණන්නේ නැහැ. ඒ හින්දා කුටුම්බ කියන්නේ ආර්ථිකයක ඉන්න වැදගත් කෙනෙක්. ඒ වගේම තමයි කුටුම්බ කියන කට්ටිය කොච්චර කිරිපිටි ඉල්ලුවත් ව්‍යාපාර කිරිපිටි සපයන්නේ නැත්තම් කිරිපිටි සැපයුම තීරණය කරන්නේ ව්‍යාපාර. එහෙනම් භාණ්ඩ සැපයුම තීරණය කරා ව්‍යාපාර. භාණ්ඩ මේ සාධක ඉල්ලුම තීරණය කරා ව්‍යාපාර. අනිත් වැදගත් එක තමයි මේ මූලික ආර්ථික ප්‍රශ්න තුනක් තිබ්බනේ. කුමක් නිෂ්පාදනය කරනවාද? කොපමණ නිෂ්පාදනය කරනවාද? කෙසේ නිෂ්පාදනය කරනවාද? කා සඳහා නිෂ්පාදනය කරනවාද? ඔය කියන මෞලික ආර්ථික ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕන. ඒකෙන් ව්‍යාපාර අංශය තමයි තීරණය කරේ කුමන භාණ්ඩය කොපමණ නිෂ්පාදනය කරනවාද කියන. ව්‍යාපාර අංශය තමයි කුමන භාණ්ඩ කොපමණ නිපදවනවාද තීරණය කරනවා. කුමන භාණ්ඩය කොපමණ නිෂ්පාදනය කරනවාද කියලා තීරණය කරේ කුටුම්බය. එයා තමයි තීරණය කරේ මොකක්ද භාණ්ඩය කොච්චරද හදන්නේ කියලා. ඇයි? පුතේ මෙහෙමනේ. භාණ්ඩ ඉල්ලුම ඇති කරවන්නේ කවුද? හොඳට අහගන්න. මේක තේරුම් නැත්නම් ආයෙ කියන්න මම කියා දෙන්නම්. භාණ්ඩ ඉල්ලුම හදන්නේ කවුද? කුටුම්බය. කුටුම්බය කියනවා අපිට මෙන්න මේ භාණ්ඩය ඕනේ කියලා. කුටුම්බය ඕනේ කියව පළියටම ඕන තරම් භාණ්ඩ හදන්නේ නැහැ. ව්‍යාපාර බලනවා කුටුම්බේ මේ භාණ්ඩය ඕනේ කියනවා. එක්කෙනෙක් දෙන්නෙක් ඔන්න ඕනේ කියලා කියනවා. අපි මේ භාණ්ඩය හදනවද? හදනවා නම් කොච්චර හදන්න ඕනේද? කොච්චරක් හැදුවොත් අපිට ලාභයිද? අන්න ව්‍යාපාරය තමයි තීරණය කරන්නේ. ඔයාලගේ ගෙවල් පැත්තේ ඔයා තීරණය කරනවා නම් හරි මෙහෙම ළමාසාරි හදන්න. ඔයා ළමාසාරි ඉල්ලුම ඔයා දකින්න අපිට. ගෙවල් පැත්තේ දකින්නවා ළමාසාරි ඉල්ලුමක් තියෙනවා. ළමාසාරි ඉල්ලුමක් හැදෙන්නේ කොහෙන්ද? දහම් පාසල් යන වයසේ ළමයි ඉන්නවා. දැන් දහම් පාසල් යන වයසේ ළමයි ඉන්නවා. ඔයා නිකන් ඔයාගේ ඇඳුම් කඩයක් තියෙනවා. ඒ ඇඳුම් කඩේ නිකන් ඔය ඉඳලා හිටලා මාසෙකට විතර පාරක් මාස දෙක තුනකට පාරක්
කවුරු හරි මිනිස්සෙක් ඇවිල්ලා මේ ළමාසාරි දිනවා කියලා. මේ මාස දෙක තුනකට පාරක් මිනිස්සෙක් ඇවිල්ලා ළමාසාරි දිනවා. අන්න ඔයා දකිනවා මෙන්න මිනිස්සු ළමාසාරි ඉල්ලුම් කරනවා. දැන් ඉල්ලුම දකින්න. ඉල්ලුම දැක ගමන් ඔයා හදනවා. මේ මිනිස්සු ළමාසාරි හොයනවා. එහෙනම් අපි ළමාසාරි හදන්න. ඊට පස්සේ ටග්ගල ගෝල්ලක් දීලා කියනවා හදන එක්කෙනාට මේ ළමාසාරි 100ක් විතර ලවන්න කියලා. එහෙම කරනවද? එහෙම කරන්නේ නැහැ. ඔයා තීරණය කරන්න ඕනි. හරි. ළමාසාරි මෙන්න ඉල්ලනවා. මේක හැදුවොත් හොඳයිද? කීයක් විකිනේද? මාසෙකට කීයක් හදන්න ඕනේද? මට ඒ ළමාසාරි මහන්න ගන්න රෙදි මොනවද? ඒකට යන පිරිවැය මොකක්ද? මට ඒ පිරිවැයත් එක්ක බැලුවාම විකුණන්න පුළුවන් කීයද? වැඩේ ලාභයිද? එහෙනම් මං හදනවා. එහෙම හදනවා නම් කීයක්ද හදන්නේ? මාස 3කට විතර පාරක් මිනිස්සෙක් දෙන්නෙක් ඇවිල්ලා ළමාසාරියක් ඉල්ලනවා. ළමාසාරි 100ක් 200ක් විතර හදලා වැඩක් නැහැ. දෙකක් තුනක් හතරක් තිබ්බම ඇති. එහෙනම් අන්න කොච්චරක් හදනවද කියලා තීරණය කරන්නත් ඕනේ. ඔය තීරණ ටික ගත්තේ කවුද? ව්‍යාපාරය. කුටුම්බයද ගත්තේ? නෑ. කුටුම්බය නෙමෙයි. ව්‍යාපාරය තීරණය කරන්නේ. කුටුම්බය ගාව තමයි සාධක දෙන්නේ. ඒ සාධක ටික ළඟට අරගෙන ව්‍යාපාරය තීරණය කරනවා. එහෙනම් ව්‍යාපාර ගන්න පළවෙනි තීරණය මොකද්ද පුතේ? වෙනද පොලේ සාධක ඉල්ලුම තීරණය කරනවා. සාධක ඉල්ලුම තීරණය කරනවා. ඒ වගේම තමයි එයා තමයි තීරණය කරන්නේ භාණ්ඩ සැපයුම මොකක්ද කියලා. දෙක භාණ්ඩ සැපයුම තීරණය කරනවා. තුන්වෙනි එක පුතේ කුමන භාණ්ඩ කොපමණ නිෂ්පාදනය කරනවාද කියලා එයා තීරණය කරනවා. හතරවෙනි එක තමයි ඒ ව්‍යාපාරය තීරණය කරනවා කොච්චරක් ආයෝජනය කරන්න ඕනේද කියලා. මේක වැදගත්. හතරවෙනි එක ආයෝජන තීරණ ගන්නවා. ආයෝජන තීරණ ගන්නවා. පහුගිය දවස්වල මතකද නිවුස් වල මෙන්න මෙහෙම ගියා. ළඟදී පෝර්ට් සිටි එකේම විවෘත කරානේ. කොළඹ ඇදුවා පෝර්ට් සිටි කියලා ආයෝජන කලාපයක්. අරමුණු මේ ලංකාවෙන් එළියේ ඉන්න විදේශීය නිෂ්පාදකයෝ එක්කගෙන ඇවිල්ලා එයාලව ලංකාව ඇතුලේ ආයෝජනය කරන්න තැනක් හදලා දුන්නා. එතකොට ඒක ඇතුලේ ඒ කලාපය ඇතුලේ ඒගොල්ලෝ කිව්වේ ගනුදෙනු කරන්නේ ඩොලර්ස් වලින්. ඒක ජාත්‍යන්තරව ගනුදෙනු කරන තැනක්. එතකොට ඒක ඇතුලට යන්නේ ඩොලර්ස් වලින් ගණනය කරන්න. ඒක ඇතුලට යන්නේ සල්ලි මාරු කරගන්න. කොච්චරක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවද? ඒක එහෙම මාරු කරලා ඇතුලට අරන් ගිහිල්ලා මේ වරාය ගාවමයි තියෙන්නේ. වරාය ළඟමයි. එතකොට ඒක ඇතුලට පෝර්ට් සිටි එක ගාවට එතනට ඒක අයිනේ වෙනම මේ පෞද්ගලික බෝට්ටු එහෙම නවත්තන්න තැනක් තියෙනවා. ප්ලේන් මොකද්ද මේ හෙලිකොප්ටරයෙන් බාන්න පුළුවන්. ඒ ළඟම ඉඩකඩ පහසුකම් තියෙනවා. ඒ වගේ දේවල් එක්ක මේක මේ ජාත්‍යන්තර වෙළඳපොළට ඉක්මනින් ළඟා වෙන්න පුළුවන් තැනක්. හොඳ ආයෝජන කලාපයක් ජාත්‍යන්තර වෙළඳපොළ තුල. ඒ නිසා ඒගොල්ලෝ පෝර්ට් සිටි එක හැදුවා. හදලා ඒ විවෘත කරපු දවස් කිට්ටුව පොඩ්ඩක් බලන්න ඔය දේශපාලඥයෝගේ හිම තියෙන ඉන්ටර්විව්ස් ඒගොල්ලන්ගේ තියෙනවා. ඒගොල්ලෝ කිව්වා අපේ රටේ මෙන්න පෝර්ට් සිටි එකක් හදලා තියෙනවා. එයා ආරාධනය කරනවා ලෝකේ ඉන්න විවිධ ව්‍යාපාරිකයන් ලංකාව ඇතුලේ ඉන්න විවිධ ව්‍යාපාරිකයෝ ලෝකයට යන්න බලාගෙන ඉන්න කට්ටියට එන්න මේක ඇතුලේ ආයෝජනය කරන්න. මේක ලංකාවේ ප්‍රධාන අගනගරේ හදලා තිබෙනවා. මේ හැම පහසුකමකටම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් තරමේ හොඳ ආයෝජන කලාපයක්. මෙතන ආයෝජනය කරා. අපි මේක ඇතුළට වෙනම ආයෝජන ප්‍රතිපත්තීන් හදලා තියෙනවා. මේක ආයෝජනය කරනකොට මෙතන ගහන බදු ප්‍රමාණය අඩුයි. මෙතන බදු වලට යටත් වෙන්නේ නැතුව හොඳ ව්‍යාපාර ආයෝජන අවස්ථාවක් කරන්න පුළුවන් මෙතන. අන්න කට්ටියට ආයෝජනයට ආරාධනා කරනවා. ව්‍යාපාර තමයි තීරණය කරන්නේ මෙතන ආයෝජනය කරනවද? මෙතන මොකද්ද මම පටන් ගන්න ව්‍යාපාරය? මගේ තියෙන සල්ලි මේකට යට කරන එක හොඳයි. ඔය ආයෝජන තීරණ ගන්නේ ව්‍යාපාර. රජයේ මොකක් හරි ව්‍යාපෘතියක් තියෙනවා. රටක මොකක් හරි ව්‍යාපෘතියක් තියෙනවා. රජයේ තීරණය කරනවා නුවර ඉඳලා අනුරාධපුරේ දිහාට හයිවේ එකක් ගන්න. නුවර ඉඳලා අනුරාධපුරේ දිහාට හයිවේ එකක් ගන්න. ඒකට රජය කතා කරනවා මොකක් හරි පෞද්ගලික අංශයේ තියෙන කන්ස්ට්‍රක්ෂන් කරන ආයතනයකට කතා කරලා කියනවා මෙන්න
මෙන්න මේ කොන්ට්‍රැක්ට් එකක් දානවා. කවුරු හරි මේක ගන්න. ටෙන්ඩර් එකක් දානවා. කවුරු හරි මේක ගන්න මේ කොන්ට්‍රැක්ට්. අපි නුවර ඉඳලා අනුරාධපුරයට හයිවේ එකක් හදන්න යනවා. එහෙනම් මේ කොන්ට්‍රැක්ට් එක ගන්න ආයතන වලට කතා කරාම ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ. අපි මේ පාර හදන වැඩේට සම්බන්ධ වෙනවද? අපි ළඟ තියෙන සල්ලි මේකට ආයෝජනය කරනවද? අන්න මේ ආර්ථිකයක් ඇතුලේ සමස්ත ආයෝජනය පිළිබඳව තීරණ ගන්න පුතේ ව්‍යාපාර. ආර්ථිකයක් දුවන්න නම් ඒ ආර්ථිකයට ආයෝජන ගලාගෙන එන්න ඕනේ. ආයෝජන ගලාගෙන එන තරමට තමයි අලුත් ව්‍යාපාර දීවෙන්නේ. අලුත් ආර්ථික තුලේ අලුත් රැකියා අවස්ථාවන් හැදෙන්නේ. අලුත් ව්‍යාපාරික අවස්ථා නිර්මාණය වෙන්නේ. පවතින ව්‍යාපාරික අවස්ථා දියුණු කරන්න පුළුවන්. ඒවට ආයෝජනය කළොත් එහෙනම් මේ ව්‍යාපාර කියන අංශය තුලින් ආර්ථිකයේ දියුණුවට බලපාන ආයෝජන තීරණ ගන්නවා. රටක් ටිකෙන් ටික කඩා වැටෙනකොට රටේ භාණ්ඩක ටිකෙන් ටික දවසින් දවස ඉහළ යනකොට රටක නිශ්චිත ආර්ථික නැත්නම් නිශ්චිත වෙළඳ ප්‍රතිපත්තියක් නැති වෙනකොට ඒ රටේ ඉන්න ව්‍යාපාරිකයෝ බයයි තමන්ගේ සල්ලි මේ රටේ යට කරලා ඒකේ අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න ආයෝජනය කරන්න. එහෙම ආයෝජනය කරන්න බය වුණාම ඒ රටේ තියෙන ආයෝජන පහළ යනවා. ඒ රටේ අලුත් ව්‍යාපාර ඇති වෙන්නේ නැහැ. අලුත් ව්‍යාපාර නැහැ කියන්නේ අලුතෙන් රැකියා අවස්ථා ඇති වෙන්නේ නැහැ. අලුතෙන් රැකියා අවස්ථා නැහැ කියන්නේ මේ කුටුම්බ ඇතුලේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වය හිර වෙලා තියෙනවා රස්සාවල් නැතුව. අන්න ආර්ථිකයේ මිනිසුන්ට ආදායම් නැතුව යනවා කියන්නේ. ආර්ථිකය දවසින් දවස පහළට යනවා. ආර්ථිකයක් දියුණු වෙන්න ඒ රට ඇතුලේ ආයෝජන නිර්මාණය වෙන්න ඕනේ. එහෙනම් ඒක තීරණය කරන්නේ ව්‍යාපාර. හොඳයි. එහෙනම් පැහැදිලි. එහෙනම් පුතේ අපි ලියමු ව්‍යාපාරයක් ගමු ලබන තීරණ කියලා. පළවෙනි එක සාධක ඉල්ලුම තීරණය කිරීම. පළවෙනි එක සාධක ඉල්ලුම තීරණය කිරීම. සාධක ඉල්ලුම තීරණය කිරීම. සාධක ඉල්ලුම තීරණය කිරීම. පළවෙනි එක සාධක ඉල්ලුම තීරණය කිරීම. දෙවෙනි එක පුතේ භාණ්ඩ හා සේවා සැපයුම තීරණය කිරීම. 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 කියනවා වේගය වැඩි වුණොත් එහෙනම් මැසේජ් එකක් දාන්න. වේගය වැඩි හිමින් කියන්න කියලා. භාණ්ඩ හා සේවා සැපයුම තීරණය කිරීම. තුන්වෙනි රූපේ කුමන භාණ්ඩ කොපමණ නිපදවනවාද යන්න තීරණය කිරීම. කුමන භාණ්ඩ කොපමණ නිපදවනවාද යන්න තීරණය කිරීම. කුමන භාණ්ඩ කොපමණ නිපදවනවාද යන්න තීරණය කිරීම. හතරවෙනි රූපේ 4
ආයෝජන තීරණ ගැනීම. ආයෝජන තීරණ ගැනීම. ආයෝජන තීරණ ගැනීම. හරි. හතර ආයෝජන තීරණ ගැනීම. එහෙනම් ව්‍යාපාරයක් ගනු ලබන තීරණ ඉවරයි. ඊළඟට අපි යමු අපේ ආර්ථිකයේ ඉන්න ඊළඟ පාර්ශවය ආණ්ඩුව. ලංකාවේ නම් එහෙම සෑහෙන මේ දවස්වල කතා වෙන බැනුම් ගහන කට්ටියක් ආණ්ඩුව. මේ දවස්වල බැනුම් ගහන දවස් ටිකනේ අපේ අලුත් ඊළඟ ඡන්දෙන්නේ 2024 වගේ වල්ලියන 23 ඒ වෙනකොට පොඩ්ඩක් අර අපේ අවශ්‍ය පාඩම් ටිකට ගිහිල්ලා ඒ වෙද්දි අපිට ඩීටේල්ස් ඇතුව මහ බැංකුව අරගෙන ඊට පස්සේ ඒ විස්තරات එක්ක ලංකාවේ ආර්ථික වර්ධනය බාණ්ඩ හා මිල උද්දමනකාරී බලපෑම් කොහොමද ණය අනුපාතයෙන් වැඩි වෙලා තියෙන්නේ පහුගිය අවුරුදු වල තියෙන ණය කොහොමද ඒවා ගෙවලා තියෙන විදිය කොහොමද ඒ සේරම අපේ ඉස්සරහ පාඩම් වලදී අපි කතා කරනවා රටේ නිෂ්පාදනය වැඩි වෙලා තියෙන්නේ කොහොමද බාණ්ඩ හා සේවා මිල මට්ටම වැඩි වෙලා තියෙන්නේ කොහොමද ඒ දේවල් ඉස්සරහදී කතා කරනවා. ඒකට තේරෙයි අගයන් එක්ක බැලුවාම රටේ දවසින් දවස ගිහිල්ලා තියෙන ඔය වටිනාකම් ටික කොහොමද කියලා. හරි. කොහොම හරි ඒ ඉස්සරහ පාඩම් වල තියෙන දත්තනේ. දත්තත් එක්ක ඉස්සරහදී කතා කරමු. දැන් කතා කරන්න තියෙන්නේ මේ ආර්ථිකයක් ඇතුලේ ක්‍රියාත්මක වෙන ආණ්ඩුව කියන එහෙම නැත්නම් රටේ තියෙන මේ දේශපාලනික හා ආර්ථික කියන දෙක සම්බන්ධ කරන ප්‍රධානම ආයතනික ව්‍යුහය ගැන. සාමාන්‍යයෙන් රටක අර මම දවසකුත් කිව්වේ මිනිස්සෙක්ට මේ සමහර විෂයන් තියෙනවා ඒ විෂයන් වලින් අපිට අදාළ නැහැ කියලා පොඩ්ඩක් අයින් වෙලා ඉන්න පුළුවන්. දැන් මෙහෙමනේ භූගෝල විද්‍යාව ඔය ඒ ලෙවල් වල ඉගෙන ගන්න විෂයන් තියෙනවා. සංඛ්‍යානය ඊට පස්සේ ඒ වගේ සමහර විෂයන් අපිට අදාළ නැහැ. මැත්ස් ඒ වගේ ඒවා නැහැ. සමහරවිට අපිට ඕනේ අපේ වෘත්තියට ගැලපෙන්නේ නැහැ. අපේ විෂයට ගැලපෙන්නේ නැහැ. එහෙම කියලා අපිට අයින් කරන්න. සයන්ස් ඒ වගේ දේවල් නැහැ. අදාළයි තමයි අපේ ජීවිතේ. ඒ කියන්නේ සයන්ස් කියන එක අපේ ඇඟ ගැන කතා කරාම සයන්ස් කියවම දැන් අපි ඉපදෙන දවසේ ඉඳන් මැරෙන කල් ඉතින් අපේ ඇඟත් එක්ක තමයි ඉන්නේ. මේ සයන්ස් කියන එක අපිට වැදගත්. hina වෙන්නේ කොහොමද? කන්නේ බොන්නේ කොහොමද? කෑවහම මොකද වෙන්නේ? ඇයි බඩගිනින්නේ? රිදෙන්නේ ඇයි? ස්නායු කියන්නේ මොනවද? ඔය හැමදේම අපිට වැදගත් තමයි. ඒ වුණාට මේ ඒව කොහොම හරි වෙනවනේ. අපිට වැඩක් තියෙනවා කියලා එහෙම ඉන්න කට්ටිය ඉන්නවනේ. නමුත් මේ සාමාන්‍යයෙන් මිනිහෙට ගැලවෙන්න හරි අමාරු විෂයන් දෙකක් තමයි ප්‍රධාන වශයෙන්. ඔය තමන් එකක් තමයි තියෙන්නේ. තමන් කතා කරන භාෂාව ගැන. දැන් සිංහල කියන එකත් විෂයක් විදිහට ගත්තහම අපිට කතා කරන්න පුළුවන් නම් ලියන්න පුළුවන් නම් කියවන්න පුළුවන් නම් අදහස ප්‍රකාශ කරන්න පුළුවන් නම් ලස්සනට. එතනින් එහාට අපි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. එතනින් එහාට තමයි ඔය ලෙවල් වල ගන්න. රසාස්වාදී ගැන. දැන් ලංකාවේ රසාස්වාදයෙන් හිටිය මිනිස්සු කීයක් ඉන්නවා. ගොඩක් එහෙම මේ වෙනවනේ. ඒ වගේ දේවල් ගැන නෙමෙයි. ආර්ථික විද්‍යාවේ දේශපාලන විද්‍යාව ගත්තාම ලංකාවේ ලෝකෙ කිසිම මිනිසෙකට ආර්ථිකය කියන දේ ගැලවෙන්න බෑ. කිසිම මිනිසෙකට දේශපාලනය කියන එකකින් ගැලවෙන්නත් බෑ. ඔයා තීරණය කරොත් ඔයාට ඡන්දේ නෑනේ. අපි ඡන්දේ දුන්නේ නෑනේ. අපිට වැඩක් නෑ ඔය දේශපාලනය ගැන. කාට ඡන්දේ දුන්නත් වැඩක් නෑ. එහෙම කියලා හිතන් ඉන්නවා නම් අද ඔයාගේ අතේ අද ඔයා පන්තියෙන්නේ කොහොමද? ඊට පස්සේ මේ දේවල් වලට ඔයාගේ අද ඔයා ඉඳන් ඉන්නේ ඇඳුමේ ගානේ ඉඳලා ඔයාගේ අතේ තියෙන ෆෝන් එකේ අතේ තියෙන ලැප්ටොප් එකේ වටිනාකමේ ඉඳලා ඔයාලගේ ගෙදර තියෙන වාහනේ ඉඳලා ඔයා උදේට කෑවේ මොනවද කියන දේවල් අද තීරණය වෙලා තියෙන්නේ මේ රටේ තියෙන දේශපාලනයයි මේ රටේ තියෙන ආර්ථිකයයි. හොඳ දේශපාලන තීරණ ගන්න දේශපාලන ප්‍රතිපත්තීන් තිබ්බනම් ඒ ඔස්සේ හොඳ ආර්ථිකයක් නිර්මාණය කරවන්න
හොඳ ආර්ථිකයක් නිර්මාණය කරනවා. රටේ මිනිස්සුන්ගේ ආදායම් වැඩි වෙනවා. එහෙනම් ඔයාගේ අතේ තියෙන ආදායම් වැඩි වෙනවා. රටේ නිෂ්පාදනය වැඩි වෙනවා. රටේ ආර්ථික වර්ධනයක් ඇති වෙනවා. අන්න ඔයාගේ අතේ තියෙන අද ඔය තියෙන එක නෙමෙයි, අද තියෙන ෆෝන් එක නෙමෙයි, අද තියෙන ඇඳුම නෙමෙයි, අද ගෙදර තියෙන වාහනය නෙමෙයි. අද වාගේ අම්මට තාත්තට ලැබෙන පඩිය නෙමෙයි. ඒක වෙනස් වෙන්න පුළුවන්. රටේ තියෙන ආර්ථික ප්‍රතිපත්ති වෙනස් නම්, රටේ තියෙන දේශපාලන ප්‍රතිපත්ති වෙනස් නම්, ඒ දේවල් යහපත් නම්, රටේ අනාගතයට හොඳයි නම් අන්න වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ආර්ථිකය සහ දේශපාලනය කියන දේ එකට මිශ්‍ර වෙන. ඊටමත් රටකට වැදගත් වෙන ප්‍රධානම විෂය දෙකක් වෙන ආර්ථිකය සහ දේශපාලනය කියන විෂයන් දෙක බැලන්ස් කරන්න පුළුවන් තැන තමයි මේ ආණ්ඩුව කියන්නේ. හරි. එහෙනම් දැන් අපි කතා කරන්නේ ආර්ථිකයේ තියෙන ප්‍රධානම පාර්ශවයක් වෙන ආණ්ඩුව කියන්නේ මොකක්ද කියලා. පුතේ ආණ්ඩුවට මෙහෙම අපි නිර්වචනයක් දෙන්න. ආණ්ඩුවක් කියද්දී ඒක ඇතුලේ අන්තර්ගත වෙනවනේ ජනාධිපති විතරක් නෙමෙයි. අගමැති විතරක් නෙමෙයි. ඒ අගමැති ජනාධිපති එක්ක ඉන්න කැබිනට් මණ්ඩලය විතරක් නෙමෙයි. ඇමති මණ්ඩලය විතරක් නෙමෙයි. පාර්ලිමේන්තුවේ ආණ්ඩුව පැත්තේ ඉඳගෙන ඉන්න මේ 200 මේ 200 ගණන් 200 ගණන්ද නේ. ආණ්ඩුව පැත්තේ ඉඳගෙන ඉන්න ඒ 100 ගණනක් නෙමෙයි. ඒගොල්ලෝ එකතු වෙලා හදාගත්ත රටේ ව්‍යවස්ථාදායකය, විධායකය, අයවැය ලේඛනය, ඔය වගේ දේවල් ටික හදාගෙන ඒ ඔස්සේ රටේ ආර්ථිකය ක්‍රියාත්මක කරවන්න. ඒ දේවල් ටික විතරකුත් නෙමෙයි. ඒ පළාත් වලට අදාළ පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය සභා, පළාත් සභා, ඔය හැම දෙයක්ම තමයි ආණ්ඩුවක් කියලා අපි නියෝජනය කරන්නේ. ඒ නිසා පුතේ අපි ආණ්ඩුවට මෙන්න මෙහෙම නිර්වචනයක් දෙනවා. රටක ඔන්න රටක් තියෙනවා. මෙන්න භාගයක් ආපු අඹ ගෙඩියක් වගේ මේ අඹ ඇටයක් වගේ රටක් තියෙනවා. මේ රටේ ව්‍යවස්ථාදායකය කියලා එකක් තියෙනවා. වචනේ අහලා ඇති. ව්‍යවස්ථාදායකය වටේට මුහුද තියෙනවා. ඒ රටේ ව්‍යවස්ථාදායකයක් ව්‍යවස්ථාදායකය රටක තියෙනවා ව්‍යවස්ථාදායකය. අපේ රටේ ව්‍යවස්ථාව. ඒක තමයි නීතිය. ඊට පස්සේ රටේ තියෙන නීති පද්ධතිය තමයි ওই ව්‍යවස්ථාදායකයන් හරහා ක්‍රියාත්මක වෙන්නේ. ඒ දේවල් දේශපාලන විද්‍යාව වගේ හදාන ළමයි තමයි මේ ගැන හොඳ නිර්වචන දන්නවා. හරි. එතකොට ව්‍යවස්ථාදායකය ඒ වගේම තමයි තීරණ ගන්න විධායකය ජනාධිපති අගමැති ප්‍රමුඛ විධායකය ඒ වගේම මධ්‍යතන දේශපාලන අධිකාරිය අර කැබිනට් මණ්ඩලය ඇමති මණ්ඩලය එකතු වෙච්ච මධ්‍යතන දේශපාලන අධිකාරිය ව්‍යවස්ථාදායකය විධායකය මධ්‍යතන දේශපාලන අධිකාරිය. ඔන්න ඔය දේවල් ටිකයි මේ සෙට් එකේ ඉන්නේ කොහෙද? මේ ටික ඉන්නේ පාර්ලිමේන්තුවේ. විධායකය මධ්‍යතන දේශපාලන අධිකාරිය ව්‍යවස්ථාදායකය මේ විධායකය සහ මේක එකතු වෙලා තමයි රටේ ව්‍යවස්ථාව නිර්මාණය කරවන්නේ. රටේ ව්‍යවස්ථාවෙන් තමයි බලතල දීලා තියෙන්නේ. ජනාධිපතිට අගමැතිට ඊට පස්සේ අයවැය ලේඛන හදන්න, ඊට පස්සේ ඒක ඔස්සේ ආර්ථික තීරණ ගන්න, නීති සම්පාදනය කරවන්න. මේ ඒ දේවල් හදලා තියෙන්නේ මේ විධායකයන් තමයි බලතල හම්බෙලා. ව්‍යවස්ථාදායකය විධායකය මධ්‍යතන දේශපාලන අධිකාරිය සහ මේ තුන් දෙනා තනියම නෙමෙයි. මේ තුන් දෙනාගේ වටේ කට්ටිය ඉන්නවා. ඔය ප්‍රාදේශීය සභා, පළාත් සභා වගේ දේවල් අන්න. මේ වටා ගොඩ නැගුණා. මෙන්න මේගොල්ලෝ වටේට නිර්මාණය වෙච්ච ආයතන ඉන්නවා. මෙයාලව මැදි කරගෙන මෙයාලගේ අධීක්ෂණය යටතේ වැඩ කරන ආයතන ඉන්නවා. පළාත් සභා, පළාත් පාලන ආයතන, පළාත් සභා, පළාත් පාලන ආයතන ආදී සේරම ආයතන ආදී සමස්ත පාලන පද්ධති. අපි කියනවා ආණ්ඩුවක් කියලා. රටක ව්‍යවස්ථාදායකය, විධායකය සහ මධ්‍යතන දේශපාලන අධිකාරිය. මේගොල්ලෝ වටේට ගොඩ නැගිච්ච පළාත් ජනාධිපති තේරෙනවා, අගමැති තේරෙනවා. ඒ ඔස්සේ ඇමති මණ්ඩලයක් තියෙනවා, කැබිනට් මණ්ඩලයක් ඉන්නවා.
ඊට පස්සේ ඊට පල්ලෙහාන් ඇමති මණ්ඩලයක් ඉන්නවා. ඒ ඇමති මණ්ඩලයත් එක්ක තියෙන දෙපාර්තමේන්තු ටිකක් තියෙනවා. අන්න ඒ මධ්‍යතන දේශපාලන අධිකාරිය. ඊට පස්සේ ඒ දෙපාර්තමේන්තු වලට වෙනම ඊට පස්සේ විවිධ පළාත් මට්ටමින්, පළාත් සභා මට්ටමින්, පළාත් පාලන ආයතන මට්ටම් වලින්, ප්‍රාදේශීය සභා මට්ටම් වලින් එහෙම විවිධ මට්ටම් වලට මේගොල්ලෝ වටේට සංවිධානය වෙච්ච පාලන පද්ධතියක් තියෙනවා. පුතේ ඒ සමස්ත පාලන පද්ධතියට තමයි කියන්නේ රටක ආණ්ඩුවක් කියලා. මේ පාලන පද්ධතියේ බලය තහවුරු කරගන්නවට තමයි කියන්නේ ආණ්ඩුවක් පිහිටවනවා කියලා. ව්‍යවස්ථාදායකයෙක් හදාගන්නවා, විධායක ජනාධිපති කෙනෙක් හදාගන්නවා. එයාගේ වටේ නිර්මාණය වෙච්ච දේශපාලන අධිකාරියක් හදනවා. අගමැති ජනාධිපති ප්‍රමුඛ වෙච්ච කැබිනට් මණ්ඩලයක් හිමෙක් දේශපාලන අධිකාරියක් හදාගන්නවා. පාර්ලිමේන්තුවක් පිහිටවනවා. ඒ පාර්ලිමේන්තුව වටේට තියෙන පළාත් සභා, පළාත් පාලන ආයතන සෙට් එකක් තියෙනවා. ඔය සේරගම එකතුවට තමයි කියන්නේ ඒ සේරගම එකතු වෙච්ච පාලන පද්ධතියට තමයි අපි කියන්නේ ආණ්ඩුවක් කියලා. එහෙනම් ආණ්ඩුවක් කියන්නේ අපි නිර්වචනයක් දාගමු. මේ නිර්වචනයෙන් පස්සේ කතා කරමු මොනවාද මේ ආණ්ඩුව ආර්ථිකයට බලපාන විදිහට ගන්න තීරණ කියලා. රයිට්. එහෙනම් පුතේ නිර්වචනයට යන්න. ලස්සනට ලියන්න. ආණ්ඩුව government රටක පැහැදිලි නැත්නම් ගැටලුවක් තියෙනවා නම් පුතේ මැසේජ් එකක් දාන්න සර් ආයෙ පාරක් කියන්න තේරුන්නේ නැහැ එහෙම කියලා. අවුලක් නැහැ මම ආයෙ කියා දෙනවා ඒවා. මතක් කරලා දාන්න. රටක ව්‍යවස්ථාදායකේ බෝඩ් එකේ ලියලා තියෙනවා කුරු වුණා කියලා තියෙනවා. රටක ව්‍යවස්ථාදායකේ කමා විධායකේ දයන්න නිකන් මේ දයන්න සමස් රටක ව්‍යවස්ථාදායකය කමා විධායකය කමා මධ්‍යතන දේශපාලන අධිකාරිය මධ්‍යතන දේශපාලන අධිකාරිය රටක ව්‍යවස්ථාදායකය කමා විධායකය කමා මධ්‍යතන දේශපාලන අධිකාරිය දේශපාලන අධිකාරිය සහ ඒ වටා ගොඩනැගුණු පළාත් සභා කමාවක් පළාත් පාලන ආයතන ඒ වටා ගොඩනැගුණු පළාත් සභා කමාවක් පළාත් පාලන ආයතන පළාත් සභා පළාත් පාලන ආයතන ආදී පළාත් පාලන ආයතන ආදී අනෙකුත්
පාලන පද්ධති ආදී අනෙකුත් පාලන පද්ධති සමස්තයක් ලෙස අනෙකුත් පාලන පද්ධති සමස්තයක් ලෙස ආණ්ඩුවක් නම් වේ. හරි. ආණ්ඩුවක් නම් වේ කියලා ඉවරයි. ඊළඟට පුතේ යමු අපි එහා පැත්තේ පිටුවට. පොඩි විස්තරයක් තියෙනවා. ආණ්ඩුවක් කියලා කිව්වා. බලා ගන්න පුතේ ආයෙ පාරක්. ආණ්ඩුවක් කියන්නේ රටක ව්‍යවස්ථාදායකයේ, විධායකයේ, මධ්‍යතන දේශපාලන අධිකාරිය සහ ඒ වටා ගොඩනැගුණු පළාත් සභා, පළාත් පාලන ආයතන ආදී පාලන පද්ධතීන්ගේ සමස්තය අපි කිව්වා ආණ්ඩුවක් කියලා. මේ ආණ්ඩුව ආර්ථිකයක ගන්න තීරණ, රටක් ඇතුලේ ගන්න තීරණ ආර්ථිකයට බලපාන. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් ඇතුලේ රටේ සමස්ත හැම ක්‍රියාවලියකටම අදාළ තීරණ ගන්න. ඒ තීරණ සමහර වෙලාවට බොහෝ අවස්ථාවල 90ක් 95ක් කියලා මම කිව්වේ මේ දෙක ගොඩාක් සම්බන්ධ වෙච්ච විෂයක්. දේශපාලනයේ පැත්තෙන් ගන්න තීරණ වලින් 90ක් විතරම රටේ තියෙන ආර්ථිකයට කෙලින්ම බලපානවා. රටේ තියෙන ආර්ථිකයට බලපාන. ඒක අපිට ඍජුවම බලපාන තැන විතරක් නෙමෙයි වටින් රටේ ආර්ථිකයේ තැන් කිහිපයකට බලපෑම් එල්ල ගන්න පුළුවන්. ආණ්ඩුවෙන් ගන්න එක තීරණයක් රටේ ආර්ථිකයේ තැන් කිහිපයකටම විවිධ බලපෑම් එල්ල කරවන්න පුළුවන්. සරල උදාහරණයක් තමයි මේ ළඟදී උනේ පොහොර සම්බන්ධයෙන් රජයේ තීරණයක් ගත්තේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්න ඕනේ. රසායනික පොහොර නිෂ්පාදනය කරන්නේ මේ ගෙන්නන්නේ නැහැ කියලා. එතකොට තීරණයක් ගත්තා රසායනික පොහොර ගෙන්නන එක අදින් පස්සේ මේ මාසෙන් පස්සේ තහනම්. හෙට ඉඳන් පොහොර දෙන්නේ නැහැ. කාබනික පොහොර ටික දෙනවා. ඒවා කුඹරට ගහන්න. ශනිකව ගත්ත ආර්ථික තීරණ ආර්ථිකයට සම්බන්ධ වෙන තීරණ. රටේ නිෂ්පාදනයේ කුෂිකාර්මික නිෂ්පාදනයේ රටේ නිෂ්පාදනයෙන් ලොකු සැලකිය යුතු ප්‍රතිශතයක් තියෙනවා කුෂිකාර්මික නිෂ්පාදනයේ. ඒකෙමුත් විනිෂ්පාදනය කියන්නේ රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරයකට බලපාන එක. එතකොට ඒක රටේ ආර්ථිකයට ඍජුවම සම්බන්ධ වෙන එක මේ නිෂ්පාදන අංශයක්. ඒකට සම්බන්ධ තීරණයක් ගන්නවා මෙන්න හාල් කියන භාණ්ඩේ මේ පෝර කියන භාණ්ඩේ නිෂ්පාදනය කරන්නේ නැහැ කියලා. ඒකට නිෂ්පාදනය කරන්න නැහැ නෙමෙයි ගෙන්නන්නේ නැහැ. ලංකාව ඇතුලේ ඕන කාබනික පොහොර නිෂ්පාදනය කරලා පාවිච්චි කරන්න. අපි දෙන්නම් කාබනික පොහොර ඒගොල්ලෝ පාවිච්චි කරන්න. ඒක දුන්නාට පස්සේ ශනික තීරණයක් අන්න මිනිස්සු ලෑස්තිලා හිටියේ දැන් හැම අවුරුද්දෙම මෙන්න මේකට පොහොර දාන්න. මේ අවුරුද්දේ දාන්න ලෑස්තිලා හිටියේ. එතකොට කියනවා පොහොර නැහැ. පොහොර නැති වුණා. ඒ හින්දා අස්වැන්න අඩු වුණා. සමහර අස්වැන්න ගන්න බැරි වුණා. පොහොර නැති වුණා. අස්වැන්න අඩු වුණා. අස්වැන්න පාළු වුණා. අස්වැන්න අඩුයි කියන්නේ මිනිසුන්ට කියන්න පුළුවන්ද මේ පාර අස්වැන්න අඩුයි. එහෙනම් ඔයගොල්ලෝ අඩුවෙන් කන්න කියලා. එහෙම කියන්න බෑ. වෙනදා වගේ නෙමෙයි ඊට වඩා අඩු අස්වැන්නක් ආවේ. මිනිස්සු හැමදාම සුපුරුදු විදිහටම කඩේට ගියා. තමන් වෙනදා මිලදී ගත්ත එළවලු ප්‍රමාණයම මිලදී ගත්තා. වෙනදා අල කිලෝ 5ක් ගේනවා නම් අදත් 5ක් ගේනවා කියලා හිතාගෙන ගියා. හාල් කිලෝ 10ක් මාසෙකට ඕන නම් 10ක් ගේනවා කියලා හිතාගෙන ගියා. හැබැයි වෙනදා රටේ
එක මිනිස්සෙක්ට හාල් කිලෝ 5ක් හාල් කිලෝ 10ක් වුණනම් රටේ ඉන්න මිනිස්සු හැමෝටම ඇති වෙන්න හාල් තිබ්බා. හැබැයි මේ පාර අස්සෙන් අඩු හින්දා අන්න හාල් නැහැ. හාල් නැහැ. මිනිස්සු හාල් වෙනද වගේ ඉල්ලනවා. සැපයුම අඩුයි. මිනිස්සු වැඩියෙන් ඉල්ලනවා. වෙනදට වඩා හාල් වල ගණන් වැඩි වුණා. එළවලු වල ගණන් ටික වැඩි වුණා. නිකම්ම බැලුවේ පොහොරවල තියෙන පොහොර ගෙන්නන එක නවත්තනවා. සරල දේශපාලනික තීරණයක්. ආර්ථිකයට බලපෑවේ පොහොර ගෙන්නන එක නවත්තනවා කියලා විතරයි. අපිට බැලු බැලමටම පේන්න තියෙන්නේ. හරි. කුෂිකාර්මිකාංශයට දාන පොරවල වටිනා පොර කියන භාණ්ඩය ගෙන්නන්නේ නැහැ. පොර නැති වෙනවා. එතකොට ඒකට සම්බන්ධ ව්‍යාපාර මොකක්ද තියෙනවනේ ඒ ව්‍යාපාර වලට පොඩි බලපෑමක් වෙනවා. ඒ ව්‍යාපාර නැති වෙනවා. හරි එච්චරයි පේන්න තියෙන්නේ. හැබැයි පොර නැති වුණා. අස්වැන්න අඩුයි. මිනිස්සු භාණ්ඩ ගන්න ගියා. දැන් භාණ්ඩ ගන්න ගියා අස්වැන්න නැහැ. ඒ හින්දා හාල් වල මිල වැඩි. ඊට පස්සේ මිනිස්සු එයාලගේ තියෙන මේ ආදායමෙන් කණේ අනිවාර්යෙන් කරන්නේ. ඒ හින්දා මෙන්න කණ්ඩ යන ප්‍රමාණය වෙන් කරාට පස්සේ මිනිස්සුන්ට අනික් ඒවා කරන්න වියදම්. වියදම් කරන්න සල්ලි. අන්න මිනිස්සු පාරට එන්න පටන් ගත්තා. අපේ පඩිය මැද ජීවත් වෙන්න අමාරුයි කියලා මිනිස්සු පාරට බහින්න පටන් ගත්තා. ඒ සම්ම ගොරුවරුත් ආවා, ගොවීනුත් එන්න පටන් ගත්තා. ඊට පස්සේ අපේ භාණ්ඩ විකිනෙන්නේ නැහැ කියලා ගොවීන් කෑ ගහන්න ගත්තා. ඊට පස්සේ ගුරුවරු කිව්වා අපිට ජීවත් වෙන්න පඩිය මදි කියලා. ගුරුවරුන්ගේ පඩිය වැඩි කරන්න කිව්වා මම කිව්වා අන්න කෝච්චිය ලෝන කට්ටිය මේව කරන කට්ටිය ඒගොල්ලෝ කියන්න ගත්තා. ගුරුවරුන්ගේ විතරද වැඩි කරන්නේ. අපිට දැනෙන්නේ නැද්ද කියලා මිනිස්සු ආයෙ කෑ ගහන්න ගත්තා. ඊට පස්සේ අන්න රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරනවා කියලා කිව්වා. රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරනවා කියලා කිව්වට පස්සේ පෞද්ගලික අංශය කෑ ගහනවා දැන්. ඇයි මේ මිනිස්සුන්ට විතරද පඩි වැඩි වෙන්න ඕනේ? අපි කන්නේ බොන්නේ නැද්ද? එහෙම කියලා අන්න පෞද්ගලික අංශෙත් පඩි වැඩි කරන්න වෙනවා. පඩි වැඩි කරනවා. නිෂ්පාදනය වැඩි වීමක් වෙන්නේ නැහැ. අර කැරට් වල ගණන් වැඩි වුණා, අල වල ගණන් වැඩි වුණා, ඒව ටික ගණන් වැඩි වුණා. මිනිස්සු බැලුවේ අන්න ඒ කෑම වල විතරයි ගණන් වැඩි වෙන්නේ. මේ සතියේ ඒ වල ගණන් වැඩි වුණා. ඊළඟ සතියේ ගිහලා බලනකොට අර කඩවල වල ගන්න තියෙන රයිස් වල කොත්තු වල ඒ වල ගණන් වැඩි වෙලා. ඒ වලත් ගණන් වැඩි වෙනවා කියන්නේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය වැඩි වෙනවා. අර පෝර ගෙන්නන එක නැවතුවා වගේ සරල ආර්ථික තීරණයක් ඍජුවම එකාංශයකට බලපෑවා වගේම ඒකේ පැතිරීම ආර්ථිකයේ විවිධ අංශ වලට විශාල වශයෙන් බලපාන්න පටන් ගත්තා. එහෙනම් මේ ආණ්ඩුව සහ ආර්ථිකය කියන්නේ ගොඩාක් එකට බැඳිච්ච අංශයක්. ආණ්ඩුව සල්ලි අච්චු ගන්නවා ආර්ථිකයට නිකුත් කරනවා. ගහන්නේ රුපියල් 1000ද රුපියල් 5000ද කියන එක නෙමෙයි වැදගත්. ඒක ආර්ථිකයට නිකුත් කරන්නේ කොහොමද? ඉස්සරහ පාඩම් වලදී අපි ඉගෙන ගන්නවා මේක බලපෑම කොහොමද කියලා. ඉතින් පුතේ ආර්ථිකයයි දේශපාලනයයි සම්බන්ධ වෙන ආණ්ඩුවයි කියන්නේ විශාල සම්බන්ධයක් තියෙන ආයතන දෙකක්. එතකොට ආණ්ඩුව ගන්න හැම ආර්ථික තීරණයක්ම ඒ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් වැදගත් වෙනවා. ආර්ථිකයේ වර්ධනයට, රටේ වර්ධනයට, රටේ සංවර්ධනයට ඍජුවම හෝ වක්‍රව දායක වෙනවා ආණ්ඩුවේ ගන්න තීරණ. ඒ නිසා තමයි අපි ආණ්ඩුව කියන්නේ ආර්ථිකයේ වැදගත් ආයතනික ඒකකයක් ලෙස සලකන්නේ. එහෙනම් යමු ඊළඟ පිටුවට. පොඩි විස්තරයක් දාලා තිනවා කියමු. මේ 2:35යි අර සර යන්න ඕන කිව්ව නේද ඊළඟ පන්තියක් තියෙනවා කියලා 3ට මෙයා වෙනවා නම් රෙකෝඩින් එක තියෙනවා මම වා රෙකෝඩින් එක දාන්නම් ඉරිදා රැයට වගේ දාන්නම් එතකොට රෙකෝඩින් එකෙන් අර අද පාඩමේ අන්තිම පැය භාගයේ කොටස මේ ඊළඟ පන්තියට ගියාට පස්සේ දැන් මිස් වෙනවනේ ඒකල් කවර් කරගන්න හරි ඊළඟට පොඩි නෝට් එකක් තියෙනවා පුතේ යෝගම් බලන්න එන්න 7 වෙනි පිටුවේ උඩින්ම එම නිසා මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවට වැඩි හැකියාවක් ඇත. ආණ්ඩුවේ අරමුණ ජනතාව ආරක්ෂා කිරීමයි. හරි. පුතේ යටින් ඉරක් ගන්න. ආණ්ඩුවේ අරමුණ ජනතාව ආරක්ෂා කිරීමයි කියන්නේ. ආණ්ඩුවේ අරමුණ ජනතාව ආරක්ෂා කිරීමයි කියන්නේ. ඒ යටින් ඉරක් ගන්න. ඔය අරමුණ අපිට කියා දුන්නේ අපි හැමෝම දන්න කෙනෙක්. අපි අර කිව්වා නේද ආර්ථික විද්‍යාවේ පියා කියලා එක්කෙනෙක් ගැන කතා කරන්නේ මුලම. අන්න එයා තමයි. එයා ආර්ථික විද්‍යාව ගැන විශේෂ පරීක්ෂණ කරලා පොතක් ඉදිරිපත් කරලා එහෙම විවිධ තර්කයන් ඉදිරිපත් කරපු කෙනෙක්. එතකොට එයාගේ පොත ඇතුලේ කියනවා ආර්ථික විද්‍යාව කියන මේ විෂය ඇතුලේ ආණ්ඩුවට කාර්යභාරයක් ගැන එයා කතා කරද්දී
එයා ඉදිරිපත් කරා මෙන්න මෙහෙම මතයක්. ආණ්ඩුව කියන්නේ මිනිස්සුන්ගේ අර මහ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පෙනී ඉන්න ආයතනයක්. ආණ්ඩුව මිනිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පෙනී ඉන්න ආයතනය. ඒක තමයි ආණ්ඩුවක මූලික කාර්යභාරය. අර ඇඩම් ස්මිත් ඒ කාලෙම කිව්වේ 1770 ගණන්. ඒ කාලෙම ආණ්ඩුවක් කියන එක යාලා අර්ථකථනය කරේ අර රජ කෙනෙක් ඉන්න පුළුවන්. එහෙම ප්‍රධාන වශයෙන් රජ කෙනෙක්. ඒතකොට රජ කෙනෙක් හරි කවුරු හරි පාලකයෙක් ඉන්නවා. එයා තමයි ආර්ථිකය තීරණ ගන්න. ආර්ථිකය කියන දෙයට සම්බන්ධ දේශපාලන තීරණ ගන්න. එතකොට එයා සාමාන්‍යයෙන් එයාගේ මිනිස්සු ඉස්සල්ලාම බලාපොරොත්තු වෙන දේ තමයි අර රජ කෙනෙක්ගෙන් පාලකයෙක්ගෙන් ඉස්සල්ලාම බලාපොරොත්තු වෙන්නේ ඒ රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න. ඒක දේශපාලන වෙන්න පුළුවන්, සංස්කෘතික වෙන්න පුළුවන්, සමාජීය වෙන්න පුළුවන්, ආර්ථිකමය වෙන්න පුළුවන්, මොකක් හරි පැත්තකින්. මේ මිනිස්සුන්ගේ ආරක්ෂාව තහවුරු කරන එක තමයි ඒගොල්ලන්ගේ පළවෙනි අදියරු. එහෙම නැත්නම් රටක් ඉස්සල්ලාම පාලකයෙක්ගෙන් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙච්ච දේ. ඊට පස්සේ පුතේ විවිධ ආර්ථික පද්ධති හැදෙනකොට ආණ්ඩුව කියන්නේ ආර්ථිකයේ ඉන්න වැදගත් පාර්ශවයක් බවට ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා එනකොට මහ ජනතාව ආරක්ෂා කිරීම කියන අරමුණට වඩා තවත් අරමුණු ඒගොල්ලන්ගෙන් ඉටු වෙන්න පටන් ගත්තා. ඒ තමයි ප්‍රධාන වශයෙන් අපි අපේ ආණ්ඩුවෙන් මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපි අපේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂාව කියන එක බලාපොරොත්තු වුණා. අර අපේ පහුගිය දවසේ බෝම්බ ගහුවේ 2019 ඒ බෝම්බ ගහපු වෙලාවේ යුද්ධයක් තිබ්බ කාලේ ඒ කාලේ බලාපොරොත්තු වුණේ දේශපාලනික වශයෙන් රටේ තියෙන මේ ආරක්ෂාව පැත්තෙන් මහ ජනතාව ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා. ඒක තමයි පළවෙනි අරමුණ. ඒ වගේම වර්තමානයේ වෙනකොට ආණ්ඩුව කියන්නේ ආර්ථිකයේ ඉන්න ප්‍රධාන ආයතනයක්. දැන් අපි ආර්ථිකයක් විදියට ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ බිඳ වැටිච්ච ආර්ථිකය වර්ධනය කරවයි. ලංකාවේ ආර්ථික වර්ධනය වේගය 2020 අවුරුද්දේ තිබ්බා ඍණ 3.5ක් තියෙනවා. 2020 අවුරුද්දේ ඍණ ආර්ථිකය පල්ලෙහාට යන්නේ ඍණලු 2019 2යි ගානක් තිබ්බා. 2019 2යි ගානක්. එහෙනම් මේ 2020 වෙද්දී ඍණ වලට 2000 මේ ටිකෙන් ටික 2014 කියන්නේ 2016 17 ඉඳන් තමයි ඍණ එන කතන්දරේ පටන් ගත්තේ. ටිකෙන් ටික පල්ලෙහාට. පල්ලෙහාට ඇවිල්ලා බිඳුවක් නෙමෙයි. ලංකාවේ ආර්ථික වර්ධනය 2020 ඍණ 3.5. අපි දැන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? 2021 එක හරි. ඉස්සරහට 2021 දී ඊළඟ මහ බැංකුව වාර්තාව එළියට එනවා. 2022 අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවද අනේ අපේ රජයේ මේක ඍණ 8.5ක් විතර කරලා දෙයි. අපි එහෙම බලාපොරොත්තු වෙනවද? නෑ. ආණ්ඩුවක් බලාපොරොත්තු වෙන ඊළඟ ආර්ථික අරමුණ තමයි මේ ආර්ථිකය වර්ධනය කරවල දෙයි. 2020 හරි කොරෝනා එහෙම ආවා. ඒ හින්දා තමයි අපිට ආර්ථිකය වර්ධනය කරගන්න බැරි වුනේ. මේ ඍණ වෙලා තියෙන්නේ ඒකයි. එහෙනම් 2022 අවුරුද්දේ මේක අනේ ධන 2.5ක් ඇදලා දෙන්න. මේක වර්ධනය කරවලා දෙන්න. මේ ඍණ ධන වලට අරන් ගිහින් අන්න ආර්ථිකයෙන් අපි බලාපොරොත්තු වෙන ආණ්ඩුව පැත්තෙන් අපි බලාපොරොත්තු වෙන ඊළඟ දේ ආර්ථික වර්ධනයක් ඇති කරවයි කියන එක. ඊට පස්සේ රටේ දුප්පත් මිනිස්සු ඉන්නවා. ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙනවා මේ දුගී බව තුරන් කරයි. ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙනවා මේ රටේ මිනිස්සුන්ගේ දුගී බව නැති කරයි. දුප්පත්කම අඩු කරයි. දිලිඳු මිනිස්සුන්ට සහනාධාරයක් දෙයි. ඒ මිනිස්සුන්ට රැකියා අවස්ථාවන් ටික හදලා දෙයි. ඒ මිනිස්සුන්ට මේ අපි වගේම මූලික අවශ්‍යතාවන් ටික සපුරා ගන්න විදිහක් හදලා දෙයි. අන්න රටේ දුගී බව දුප්පත්කම නැති කරලා දෙයි. දුගී බව තුරන් කරලා දෙයි. මෙන්න ආර්ථිකයෙන් බලාපොරොත්තු වෙන ඊළඟ අරමුණු ටික. ආර්ථිකය වර්ධනය කරවලා දෙයි. ආර්ථික වර්ධනය පිළිබඳව දුගී බව තුරන් කිරීම, දිලිඳු බව නැති කරවල. ඊළඟට නීතිය හා සාමය ඇති කරවයි. එක එක්කෙනාට එක නීති නෙවෙයි හැමෝටම එක නීතියක් තියෙනවා. ඉතින් ඕක කන්සෙප්ට් විතරයි. ඉතින් මේ හැමෝටම එක නීතියක්. නීතිය හා සාමය ඇති කරවයි. රටේ මිනිසුන්ට සමානව නීතිය නිර්මාණය කළ දෙයි. අන්න ආණ්ඩුවක තියෙන තව අරමුණ.
ඉස්සල්ලා මුල් කාලේ ආණ්ඩුවේ අරමුණු වුණේ අර ඇඩම් ස්මිත් අපිට කියා දෙන කාලේ එයා ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙච්ච අරමුණ තමයි මහ ජනතාවගේ ආරක්ෂාව. ඊට පස්සේ ආණ්ඩුවට විවිධ අරමුණු ආවා. ආණ්ඩුව ආර්ථිකයත් එක්ක තදින් බද්ධ වෙන්න අපි ආණ්ඩුවෙන් හැම වෙලෙම බලාපොරොත්තු වුණා ආර්ථිකයේ වර්ධනයක් ගෙනලා දෙයි. ඒකනේ බඩු මිල වැඩි වෙනවා කියත් ආර්ථික වර්ධනයේ ඍණ වෙනවා කියලා කියත් සංවර්ධනයේ පල්ලෙහාට එනවා කියලා කියත් ලංකාවේ ණය ගෙවීමේ හැකියාව අඩු වෙනවා කියත් B ලෙවල් එකකින් ඉඳලා CCC කියන ලෙවල් එකකට ඉස්සරහ දිගට ගනි ණය ශ්‍රේණිගත කිරීම වල ලංකාව පල්ලෙහාට වැටුණා ළඟදී CCC කියන ලෙවල් එකට පල්ලෙහාට වැටුණා. නිකන් හරියට A level result එකක් හිතන්න. හොඳම result උනාද A. ඒක දෙනවා triple A කියලා. A 3ක්. ඊට අඩුයි A 2ක්. ඊට අඩුයි 1 1ක්. ඊට අඩුයි B 3ක්. ඊට අඩුයි B 2ක්. ඊට අඩුයි B 1ක්. ඊටත් අඩුයි C 1ක්. ඊට වඩා අඩුයි C 1ක්. ඊටත් වඩා අඩුයි 1 C 1ක්. 1 C 1ක් හම්බුණා කියලා කියන්නේ ඒ ආර්ථිකයේ බිඳ වැටුණු ආයේ ගොඩ ගන්න බැරි නන්නත්තර වෙච්ච ආර්ථිකය. ලංකාව මේ පහුගිය සතියේ අර 1 B එකේ ඉඳලා මේ CCC කියන ලෙවල් එකට වැටුණා. ඉතින් ඔය වගේ නිවුස් එනකොට හැමෝම කියන්නේ මොනවද? මේ ආණ්ඩුවේ වැරදි. ඇයි එහෙම කියන්නේ? මිනිස්සු හැම වෙලෙම බලාපොරොත්තු වෙනවා ආර්ථික වර්ධනයක් ඇති කරන එක ආණ්ඩුවේ වගකීමක් කියලා. ආණ්ඩුවේ අරමුණක් කියලා. ඒ වගේම දුගී බව තුරත් කරන එක. භාණ්ඩ මිල වැඩි වෙන්න රටේ දුප්පත් මිනිස්සු වැඩි වෙනවා. එහෙනම් දුගී බව ඇති වෙනවා. ඒක ආණ්ඩුවේ වැරද්දක්. එහෙනම් දුගී බව නැති කරන එක ආණ්ඩුවේ අරමුණක් වෙනවා. අනිත් පැත්තට නීතිය හා සාමය නැති වෙනවා. හරි නීතියක් නැහැ. කැලේ කපනවා. අන්න ආණ්ඩුවට බයින. ඊට පස්සේ බෝම්බයක් ගහනවා අන්න ආණ්ඩුවට බයින. මොකක් හරි සල්ලි තියෙන කෙනෙක් වාහනයක කව හරි කප්පගෙන ගියා. ඒ මනුස්සයා ටිකකින් නිදහස් වෙනවා. අන්න ආණ්ඩුවට බයින. නීතිය හා සාමය ගැලපෙන්නේ නැහැලු. නීතිය හා සාමය වැරදීලු. අන්න නීතිය හා සාමය ඇති කිරීම ආණ්ඩුවේ අරමුණක් වෙනවා. එන පුතේ පැහැදිලි ලියාගමු. පළවෙනි එක ලියන්න පුතේ. මීට අමතරව වෙනත් අරමුණුද රජය සිතු ඇත කියලා හිස්තැන් තුනක් තියෙනවානේ. 1 2 3 දාලා අස්සෙන්ද ලියමු. පළවෙනි එක ආර්ථික වර්ධනය වේගවත් කිරීම. ආර්ථික වර්ධනය වේගවත් කිරීම. ආර්ථික වර්ධනය වේගවත් කිරීම. පළවෙනි අරමුණ ආර්ථික වර්ධනය වේගවත් කිරීම. දෙක දුගී බව තුරන් කිරීම. නැත්නම් දුගී බව අඩු කිරීම කියලා. දුගී බව අඩු කිරීම. පළවෙනි එක ආර්ථික වර්ධනය වේගවත් කිරීම. දෙවෙනි එක දුගී බව අඩු කිරීම. දෙවෙනි එක දුගී බව අඩු කිරීම. තුන්වෙනි එක නීතිය හා සාමය ස්ථාපිත කිරීම. නීතිය හා සාමය ස්ථාපිත කිරීම. තුන්වෙනි එක නීතිය හා සාමය ස්ථාපිත කිරීම.
නීති හා සාමය ස්ථාපිත කිරීම. right. එහෙනම් පුතේ ඔය තියෙන්නේ රජයක තියෙන ප්‍රධාන අරමුණු. රජයක් මගින් ක්‍රියාත්මක වෙන්න ඕන ප්‍රධාන අරමුණු තමයි ඔය අපි කතා කරන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා රජයක් ගනු ලබන තීරණ, කුටුම්බ ගනු ලබන තීරණ කතා කරා, ව්‍යාපාර ගනු ලබන තීරණ කතා කරා. දැන් ආර්ථිකයක් ඇතුලේ ආර්ථික පද්ධතියක් ඇතුලේ රජය ගනු ලබන තීරණ කතා කරනවා. right. එහෙනම් අනුමාත්‍රකාව රජය ගනු ලබන තීරණ මෙහෙමනේ. ඔන්න බලන්න බෝඩේ පැත්තට මේ පැත්ත. රජයක් ගන්න තීරණ කිව්වම සාමාන්‍යයෙන් අපිට දැනෙන රජයක් ගන්න තීරණවල ප්‍රධානම එක තීරණයක් තමයි අපිට දැනෙන විදිය තීරණ ගත්තාම ඔන්න පළවෙනි එක තීරණයක් තමයි බදු කියන එක. රජයක් ගන්න තීරණ වලින් අපිට දැනෙන ප්‍රධානම තීරණයක් තමයි බදු. එන පුතේ පළවෙනි එක ඉස්සල්ලාම එක ලියන්න බදු අය කිරීම පිළිබඳ තීරණ. අංක 1 දාලා ලියන්න බදු අය කිරීම පිළිබඳ තීරණ. 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 පළවෙනියට රජයක් කිව්ව ගමන් මතක් වෙනවා බදු කිරීම. එහෙනම් බදු අය කිරීම ගැන තීරණ ගන්නේ රජය. රජයක් ගන්න පළවෙනි තීරණය බදු අය කිරීම පිළිබඳ තීරණ. හරි. ඊළඟ පුතේ දෙවෙනි එක. අපි ආර්ථිකයක කතා කරනවා. කලින් කතා කරන්නේ ආර්ථික වර්ධනය හා සංවර්ධනයක් වේගවත් කරනවා කියන්නේ ආර්ථික වර්ධනය වේගවත් කරනවා. ආණ්ඩුවක තියෙන අරමුණ. එහෙනම් අරමුණ ආර්ථික වර්ධනය වේගවත් කිරීම නම් එහෙනම් ආණ්ඩුව ගන්න ඊළඟ තීරණය තමයි ආර්ථික වර්ධනයට අදාළ තීරණ. එහෙනම් පුතේ ලියන්න ඊළඟ එක ආර්ථික වර්ධනයක් ඇති කිරීමට අදාළ තීරණ. ආණ්ඩුවක් ගන්න දෙවනි තීරණය ආර්ථික වර්ධනය ඇති කිරීමට අදාළ තීරණ. ආර්ථික වර්ධනය ඇති කිරීමට අදාළ තීරණ. right. බදු අය කිරීම පිළිබඳ තීරණ ආර්ථික වර්ධනයට අදාළ තීරණ. ඊළඟ පුතේ ආණ්ඩුවේ අරමුණක් වුණා නීතිය හා සාමය ඇති කරවන එක. එහෙනම් නීති හා සාමය ඇති කරගන්න. නීතිය හා සාමය ඇති කිරීමට දාලා තීරණ. ඒවා ගන්නෙත් ආණ්ඩුව. එහෙනම් ඊළඟ ලියන්න. නීතිය හා සාමය ඇති කිරීමට දාල තීරණ. වේග වැඩි නම් කියන්න. වේග වැඩි පොඩ්ඩක් හිමින් කියන්න කියලා. නීතිය හා සාමය ඇති කිරීමට දාල තීරණ. නීති හා සාමය ඇති කිරීමට දාල තීරණ.
ඊළඟ පුතේ ඊළඟ ආර්ථික ස්ථායීතාවයක් ආර්ථික ස්ථායීතාව යන බෝඩ් එකේ ස්ථායීතාව කියන්නේ මොනවද? ආර්ථික ස්ථායීතාවක් ඇති කිරීමට දාල තීරණ ආර්ථික ස්ථායීතාවක් ඇති කිරීමට දාල තීරණ ඒ කියන්නේ ආර්ථිකය ස්ථාවර කරනවා කියන්නේ ආර්ථික ස්ථායීතාවය මිල මට්ටම ඉහළ යාම ඇති වෙන්න ආර්ථිකයේ විවිධ මිල මට්ටම ඉහළ පහළ යාම ඇති නොවි ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කරනවා කියන්නේ ආර්ථික ස්ථායීතාවක් ඇති කිරීම. right ඊළඟ පුතේ ඊට පස්සේ කර්මාන්ත හා ව්‍යාපාර නියාමනය කිරීම. කර්මාන්ත හා ව්‍යාපාර නියාමනය එහෙම ලියන්නේ නියාමනය කර්මාන්ත හා ව්‍යාපාර නියාමනය කිරීම. නියාමනය කරනවා කියන්නේ අර පාලනය කරනවා කියන්නේ. ඒ කියන්නේ මෙහෙම කර්මාන්ත හා ව්‍යාපාර නියාමනය කිරීම. ලියන්න කර්මාන්ත හා ව්‍යාපාර නියාමනය කිරීම. ඒ කියන්නේ සමහර කර්මාන්ත තියෙනවා සමහර ව්‍යාපාර තියෙනවා. පුතේ රජයේ මැදිහත් වෙලා ඒ කර්මාන්ත හා ව්‍යාපාර වලට අවශ්‍ය තීරණ ගන්නවා. ඒවට මැදිහත් වීම කරනවා. ඒ වලට අවශ්‍ය බදු පනවන සහන ආධාර දෙන. ඒ වගේ දේවල් වලට කියනවා අපි නියාමනය කරනවා. දැන් මෙහෙම කෘෂි කර්මාන්තේ ගොවීන්ගේ ලංකාවේ තියෙන කෘෂි කර්මාන්තේ වැඩි දියුණු කරන්න ඕන හින්දා තමයි. එහෙම නැත්නම් වර්ධනය කරවන්න ඕන හින්දා තමයි රජයේ මැදිහත් වෙලා වලහල් තියෙනනේ පොහොර සහනාධාර කියලා. පොහොර ටික අඩු මිලකට රජයෙන් ලබා දෙනවා. පොහොර සහනාධාර. ඒවා අන්න ඒ මැදිහත් වෙන ඒ කර්මාන්ත වලට ව්‍යාපාර වලට රජයේ මැදිහත් වෙනවා. සහනාධාර දෙනවා. මොකක් හරි ව්‍යාපාරයක් ටිකක් අධෛර්යමත් කරන්න ඕන නම් අඩු කරවන්න ඕන නම් ඒගොල්ලෝ කියනවා මේ ලංකාවට මේ භාණ්ඩේ ආනයනය තහනම්. එහෙම නැත්නම් ආනයනයේදී ගොඩාක් බදු අය කරනවා. මොකක් හරි ව්‍යාපාරයක් නියාමනය කරනවා. සීමා කරවන්න හදනවා. එතකොට වැඩිපුර බදු අය කරනවා. වැඩිපුර බදු අය කරනකොට භාණ්ඩේ මිලවල් එහෙම වැඩි වෙන හින්දා අපි මේ භාණ්ඩේ ගෙන්නන එක අඩු කරනවා. ඒතර වාහන එහෙම අන්න ලංකාවට වාහන ගෙන්නන එක නියාමනය කරනවා. වාහන ගෙන්නන්න බෑ. තව අවුරුදු 3ක් යනකම් වාහන ගෙන්නන්න තහ නියාමනය කරනවා. මොනවා හරි භාණ්ඩයක් ලංකාව ඇතුලේ කර්මාන්තයක් දියුණු කරවන්න ඕන නම් ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ගේන්න ඕන නම් අන්න මේ අමුද්‍රව්‍ය ගේනකොට බදු අඩු කරනවා. අන්න නියාමනය පොඩ්ඩක් අයින් කරා. බදු අඩු කරනවා. එතකොට නියාමනය අඩු කරපු හින්දා වැඩිපුර ගෙන්නනවා. අන්න ඒකට තමයි අපේ නියාමනයක් කියන්නේ. රජයක කර්මාන්ත වලට හරි ව්‍යාපාර වලට හරි නියාමනයක් පනවන. ඒ ඔස්සේ ව්‍යාපාර පාලනය කරන්න පුළුවන්. රජයේ නීති රීති මගින් මැදිහත් වෙලා ඒ ව්‍යාපාර වලට බලපෑම් කරනවා. ඒවා පාලනය කරනවා. සමහර ව්‍යාපාර පවත්වාගෙන යාම අහිතකරයි. ඔය මත්ද්‍රව්‍ය මත්පැන් වගේ දේවල් අන්න රජයේ නියාමනය කරලා තියෙනවා. රජයේ අවසර ගත්ත ඒ දුම්කොළ සමාගම් තියෙනවා ඒවට විතරයි පුරන්න පුළුවන්. රජයේ අවසර ගත්ත මත්පැන් නිෂ්පාදනය කරන ආයතන තියෙනවා. එයාලට විතරයි නිෂ්පාදනය කරන්න. අනික් අය නිෂ්පාදනය කරොත් එහෙම පොලිසියෙන් අල්ලනවා. අන්න නියාමනය කරලා තියෙනවා. විවිධ ක්‍රම ඔස්සේ මේවා නියාමනය කරවන්න පුළුවන්. එහෙනම් පුතේ මේ ආණ්ඩුවක්
ආර්ථිකයට මැදිහත් වෙන ආකාරය. ආණ්ඩුවට පුළුවන් බදු අය කරන එක පිළිබඳ තීරණ ගන්න පුළුවන්. ඊළඟට ආර්ථික වෘද්ධිය පිළිබඳ තීරණ ගන්න පුළුවන්. නීතිය හා සාමය ඇති කරන තීරණ ගන්න පුළුවන්. ආර්ථික ස්ථායීතාවය සම්බන්ධ තීරණ ගන්න පුළුවන්. ව්‍යාපාර හා කර්මාන්ත නියාමනය කිරීම ගැන තීරණ ගන්න පුළුවන්. ඊළඟට මේ රටේ තියෙන භාණ්ඩ හා සේවාවල මිල ස්ථායීතාවය නැත්නම් අපි කියනවා රටේ තියෙන ආර්ථික ස්ථායීතාවය කියලා. ආර්ථික ස්ථායීතාවය ගැන නියාමනයක් නැති කරවන්න සහ ඒක පාලනය කරවන්න පුළුවන්. ඔය වගේ දේවල් තමයි ප්‍රධාන වශයෙන් ආර්ථිකයක් තුල රජයක් ගන්න තීරණ වෙන්නේ. එහෙනම් අද අපි කතා කරා කුටුම්බයක් කියන්නේ මොකද්ද? ඒ දේවල් ටික ආයෙ මතක් කරගෙන කුටුම්බයෙන් පස්සේ තියෙන ආර්ථික ඒකකයන් වෙච්ච ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? ව්‍යාපාරිකයක් ආර්ථික ඇතුලේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒගොල්ලෝ ගන්න තීරණ මොනවද? ඒ වගේම මේ රජයක් කියන්නේ මොකද්ද? රජයක් කොහොමද ආර්ථිකයක ක්‍රියාත්මක වෙන්නේ? රජයක තියෙන අරමුණු මොනවද? රජයේ තියෙන ආර්ථික තීරණ මොනවද කියලා කතා කරා. එහෙනම් පුතේ ওই දේවල් ටික ෂෝට් නෝට් එකකට ගන්න, පාඩම් කරන්න, වැඩ ටික කරන්න. මොකක් හරි ගැටලුවක් තිබ්බොත් කතා කරලා අහන්න. ලබන සතියේ ආයි සිකුරාදා රෑ පන්ති තියෙනවා. අර ඊයේ වුණා වගේ මැසේජ් එකක් ආවොත් එහෙම සාමාන්‍යයෙන් හවස 6 ඉඳලා රෑ 10 11 වෙනකන් හැම පැත්තෙම පැය භාගේ පැය වගේ කරන්ට් කපනවා කියලා. එහෙම එකක් උනේ නැත්තම් අපි අනිවාර්යෙන් ක්ලාස් එක තියෙනවා. මේ ඊයේ වගේ මොකක් හරි ගැටලුවක් වෙලා කරන්ට් එක ගිහලා මොකක් හරි වුණොත් තමයි මේ අර වගේ සිටුේෂන් එකක් එන්න වෙන්නේ. එහෙම නැත්තම් අනිවාර්යෙන් ලබන සිකුරාදා හවස 6:00ට පන්ති පටන් ගන්නවා. ඒ නිසා කට්ටියම එනම් පරිස්සමින් ගෙවල් වලට දාන්න, වැඩ කරන්න, පාඩම් කරන්න. මොකක් හරි ගැටලුවක් තිබ්බොත් කතා කරලා අහන්න. ෂෝට් නෝට් ටික එවන්න. හැමෝටම ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්.